හරි මම ආරම්භයක් විතර පින්වත්නි මේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න මේක හොඳට හිතලා බලලා දෙන්න ඕන උත්තරයක් හොඳේ. මට කියන්න සාමාන්‍යයෙන් ධර්ම මාර්ගය පුරුදු කරනකොට නැත්නම් සත්‍යයක් හොයනකොට හරි විමුක්තියක් හොයනකොට හරි මම ඇහුවොත් එහෙම වඩා වැදගත් වෙන්නේ. ඊටාම වැදගත් කියලා සලකන්නේ Taman ගමන් කරන මාර්ගයද නැත්නම් ළඟා වෙන්න තියෙන අවසානයේද? පාත් එකද වඩා වටින්නේ ඩෙස්ටිනේෂන් එකද? මොකද වටින්නේ? මාර්ගයද වටින්නේ වඩා වැදගත් භාවයක් වඩා වැඩිපුර අපි වැලියු කරන්න ඕනේ මාර්ගයද අවසානයේද? අවසානයේ කියන්නේ. නෑ ඔය එකක් නෙමෙයි. අසුර. තේනවද? ඒකයි ඕනම ප්‍රශ්නයක මානයක් තියෙනවා ඊට වඩා ඉහළින්. හරිද? ඔය දෙකම නෙමෙයි වැදගත්. ආශ්‍රය. ඒකයි බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට අර උත්තරේ දෙන්නේ කොහොම? බුදුහාමුදුරුවෝ අහනවානේ මේ ශාසනය රඳාපවතින කුමක් මන්ද ස්වාමීනි කියලා. එතකොට මාර්ගයේ හරි අවසානයේ හරි ඒ මොකක්ද මේ ඒ සියල්ල රඳාපවතින ආශ්‍රය මත. තේනවද? ඒකයි ඒකේ තියෙන තාම වටින තැන. ඒ කියන්නේ අපි හැමෝම අමතක කරන්න ඕන ඔය කෑල්ල. ඒ කියන්නේ ආශ්‍රය තුලින් තමයි විමුක්තිය සහ ඒ මාර්ගය පෘතුල වෙන්නේ මාර්ගය පූර්ණේ වෙන්නේ විමුක්තිය ලබන්නේ කියන එක අපිට ස්වභාවයෙන්ම මතක වෙනවා. තේරෙනවද? ඒකයි කල්යාණ මිත්‍ර සංසේවනයේ තරම් වටිනා දෙයක් මේ තුන් ලෝකවත් පණවන්න බෑ කියන්නේ. පැහැදිලිද? ඒකයි බුදුහාමුදුරුවෝ සූත්‍රගත අර්ථවල පෙන්වනවා ඉතාම රමණීයව අවිද්‍යාව කියන එක සුණු විසුණු කරලා දාන්න තියෙන එකම ආයුධය කල්යාණ මිත්‍රයෝ කියන එක. මොකද අවිද්‍යාව කියන එක අපිට දැනෙන එකක් නම් අපිට හැඟෙනවා නම් මේක කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ කාගෙන් හරි අහගත්තා මේ දැනෙන එක තමයි අවිද්‍යාව කියන්නේ කියලා ඊට පස්සේ ඒකට මොනවා හරි කර වැඩේ කරන්න පුළුවන්. නමුත් අවිද්‍යාව කියන්නේ ස්වභාවයෙන්ම මෙමා කියන ස්වභාවයට තියෙන අර්ථකථනයක් මිසක මට දැනෙනවා කියන අර්ථය නෙමෙයි. තේනවද? සංකල්පයක් එක්ක හිත ඒකස්සේ තලු මරණ එකත්. හරිද? සියලු සංකල්ප, හැඟීම්, දැනීම්, පෙනීම්, ඇසීම්, විඳීම් සියල්ලටම පදනම වෙන ස්වභාවයක් කියන දෙකක් නේ. පැහැදිලිද? මෙන්න මේක බලන්න. වචනයකින් වචනයක් නවත්තන්න පුළුවන්ද? බෑ. හරිද? බඩගින්නෙන් බඩගින්න නවත්තන්න පුළුවන්ද? කෑමකින් කෑමක් නවත්තන්න පුළුවන්ද? රූපකින් රූපයක් නවත්තන්න පුළුවන්ද? ඒක තේරෙනවද මම කියන එක? එහෙම කරන්න බෑ. පැහැදිලිද? ඒකයි කියන්නේ සංකල්පයකින් සංකල්පයක් නවත්තන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ කර්මය කියන එක ගෙවල ඉවර කරන්න බෑ කියලා. සරලම කතාව මම අහපු උදාහරණ වලට පදනම තමයි කර්මයක් කරලා කර්මයක් නවත්තන්න පුළුවන්ද? බෑ. කර්මයක් නවත්තන්න කර්මයක් නොකර හිටියනම් හරිද? නෑ අන්න එකයි ප්‍රශ්නේ හරිද? කර්මයක් නොකර ඉන්නවා කියන කර්මය අපිට යෙදෙන්නවත් නැති මට්ටමට නොතේරිය යනවා. පැහැදිලිද? මං කියන්නේ පැහැදිලිද? එහෙනම් හොඳට තේරුම් ගන්න පිළිගන්න. මාර්ගය හෝ මාර්ගයෙන් ලබන අවසානයේ නෙමෙයි වඩා වැදගත්. ඔය දෙකම හැමතිස්සෙම තීන්දුව වෙන්නේ ආශ්‍රය මත. ඒකයි අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණොත් ගමන් කරන මාර්ගය අසත්පුරුෂයි ලැබෙන ප්‍රතිඵලය අසත්පුරුෂයි. කියන්නේ අසත්පුරුෂ සංසේවණේ හිටියොත් අසත්පුරුෂ භාවය ලැබෙනවා අවසාන ප්‍රතිඵලය සසර. සත්පුරුෂ ආශ්‍රයේ හිටියොත් ආරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා අවසානයේ නිවන. තේනොත්? ඕගොල්ලෝ හොඳට බලන්න ඕනේ කියන්නේ හරිද? ඒ කියන්නේ දැන් යමක් අපි කතා කරන් යනකොට ඒකේ ස්වභාවයෙන් අර තේරෙන gati ටික තමයි ඔය මාර්ගය සහ අපි අවසානයේ කියලා අර්ථ දක්වගන්නේ. මේක තමයි පාත් එක මේක වෙන්න ඇති මේ අවසානේ. එහෙම වෙනව නේද? ඒකනේ මේ වඩා වැදගත්. ඒ සියල්ල තේරුම් බේරුම් යන්න අර තිබ්බ ආශ්‍රය වැදගත්. ඒක පැහැදිලිද? ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනෝනේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ඉන්නේ සියලු දාන අවිභවනව ධර්ම දානයි කියලා. ඒකට දෙනව හොඳ ලස්සන උපමා ටිකක්. ඉන්නේ කොච්චර ශ්‍රේෂ්ඨද ධර්ම දානයි කියලා. එතන කියන්නේ රුවන්වැලිසෑය හාමුදුරුවෝගේ චෛත්‍යරාජන් වහන්සේලා කෝටි ගාණක් හැදුවත්. හරිද? සිද්ධාස්ථාන, මලු මම්මාවත් ස්වාමීන් වහන්සේට කුටි ආරණ්‍ය සේනාසන දානමාන උපවස්ථාන ආදී ඔය සියල්ල ගැනම කියනවා. ඒකේ තව උපමාවට කියනවා භවග්‍රේ සිටන් මේ ලෝක ධාතුවම ආවරණය වෙන්න දනින් දන ගෑවෙන්න බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා වඩම්මලා දානමාන උපස්ථාන පිළිගන්නවලා කෙසෙල් බඩ වගේ ඊටාම සිනිඳු සිවුරු පිරිකර පූජා කරලා කෙනෙක් කරා කියන්නකෝ යම් දානයක්. ඔක ලෝකෙ කරන්න වෙන්නේ නැහැ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා එකතන වඩම්මන්න බෑනේ. එහෙම බිහි වෙන්නේ නැහැ ලෝකේ. එහෙම හරි කරා කියමුකෝ. ඒකේ ආනිසංශය හිතා ගන්න පුළුවන්ද? හිතන්නවත් බෑ. හරිද? හැබැයි එතන මතක් කරනවා ඒ දානේ අවසානයේදී කෙනෙක් සතරපද ගාථාවකින් අනුශාසනාවක් කරොත් අර කරපු සියලු දානට වඩා සතරපද ගාථාවේ ආනිසංශය වැඩි කියනවා. ඒ මොකද ඒ කරපු දේශනා අහපු නිසායි ඒ දේශනා වලට ජීවිතේ දාපු නිසායි අර වගේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ ශාසනයට. නැත්තම් කවුරුත් මේව හදන්නේ නැහැ. තේරෙනවද? නැත්තම් කවුරුත් ගරු කරන්නේ නැහැ. අර සුප්‍රබුද්ධ කුෂ්ටි රෝගයගේ අතීත කතාව මට මතකයි. ඒකේ වෙන්නේ සිවුරක් දරාගත් ස්වාමීන් වහන්සේනම පිණ්ඩපාත වන්නකොට ඒ තරුණයා අහනවලුනේ කුෂ්ටියක් තියෙන හින්දාද වහන් යන්නේ කියලා. ඉතින් ඒතකොට දැන් අද වගේ මිනිස්සු ඇවිල්ලා වඳින්නේ නැහැ නේද ඒ කාලේ කියන්නේ.
ඒ පසේ බුදු පියාණන් වහන්සේ නම. දන්නේවත් නැහැ මිනිස්සු. පැහැදිලි මං කියන එක. නිකන් මේ සිවුර ඇඳගෙන අපි ගියා කියමු පිටරට. ඒගොල්ලන්ට නිකන් අමුත්තක් එනවද? එහෙම වෙන්නේ නැහැ. පිටරට ඇතුල් වෙනකොට අපි සාමාන්‍ය මිනිස්සෙක්. අපි විසිට කෙනෙක්. අපි නිකන් පූජ්‍ය නෙමෙයි. එතන මං කියන එක. ඒතර තේරෙනවද මෙතන හොඳට තේරුම් ගන්න ආශ්‍රය කියන්නේ අර දේශනාව කියන ස්වභාවය. සාකච්ඡාව කියන ස්වභාවය. ඒකෙන් තම තමන් ගන්න එක තම තමන්ගේ ආවෙනික එකක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් අහලා ශ්‍රවණය කරලා තමන්ට ප්‍රතිපත්තියක් හැදෙන්නේ. උන දැන් යම් කිසි පාප කර්මයකට විපාක මෙහෙමයි කියලා කියලා දෙනවා දේශනාවේ. ඒ දේශනාව අමතක කරලා මේ පවට මේක තමයි වෙන්නේ නේද කියලා දරාගත්ත ගමන් වර්ධිනවා. තේනවද? මෙතන මේ පෙන්වන්නේ මේ සිස්ටම් එකේ තියෙන අවුල ගැන. හරිද? නැතුව සිස්ටම් එක සුද්ධ කරලා දානවා කියන එක නෙමෙයි. සිස්ටම් එක හොඳට රොඩු බුඩු අයින් කරලා සුද්ධ කරලා ආයි හොඳට පවත් ගන්න කතාව නෙවෙයි කියන්නේ. අපි හැමතිස්සම ප්‍රතිපත්තියක් විතර ගන්නේ අර ජීවත් වෙන සිස්ටම් එක හොඳට සුද්ධ කරලා හදාගන්න එක. ඔයගොල්ලෝ දැකලා තියෙනවද බල්ලෙක් පූසෙක් වුණත් කොහේ හරි ලගින්න හදනකොට අත් වලින් කකුල් වලින් හාරලා එතන හොඳට හදාගන්න දැකලා තියෙනවද? වටයක් අරගිලා එහෙම ඔය ඕක අපි කරන්නේ. තේනවද? මේ වාඩි වෙන තැන ලගින තැන ප්‍රශ්නයක් කියලා කියන්නේ. හැබැයි අපිට කනට ඇහෙන්නේ මෙහෙම නෙවෙයි. අපිට ඇහෙන්නේම මේ කිව්වේ මෙතන සුද්ධ කරගෙන වාඩි වෙන්න කියලා වගේ. පැහැදිලිද මම කියන එක? කූඩුව ඇතුළට ගිහිල්ලා කූඩුව සුද්ධ කරන්න කිව්වා වගේ තමයි ඇහෙන්නේ. පැහැදිලිද? අපි අන්නේ ඒකට තමයි අහුවෙන්නේ. ඕකට තමයි ටොපියක් ඇවා කියන්නේ. කෙනෙක් කියන්නේ වෙනම කාරණාවක්. හැබැයි අහුවෙන්නේ ටොපිය වගේ එකක්. හරිද? ඒකට ප්‍රධානම හේතුව තමයි භාෂාවේ තියෙන ගැටලුව. හරිද? මම උදාහරණ කීපයක් දෙන්නම්. හරිද? ඔන්න බලන්න. ඒ කියන්නේ භාෂාව හරියට නොදැනීම නිසා අපි කොච්චර විහිළුවකට ලක් වෙනවද කියන එක බලන්න. හරිද? එන්නේ විහිළුව කියන්නේ සංවේගයක් ඉපදිනවා කියන එක. අපි එදා ඔය කතාව හිටපු හින්දා මට ඒක මතක් වුණේ කියන්න. දැන් කසාද බඳිනවා කියන එක බලන්න. සාමාන්‍යයෙන් ඕක ඇහෙනකොට ඒ ස්වභාවයේ ඒ වයිබ් එකේ ඉන්න කෙනෙක්ට ඒක ලොකු ඉවෙන්ට් එකක් ජීවිතේනේ. බඳිනවා කියන එක. නිකන් හිතරකෝ බඳිනවා කියන වචනේ ස්වභාවික අර්ථය මොකක්ද? නිදහසක් එනවා කියන එකද තව ගැට ගහ ගන්නවා කියන එකද? ගැට ගහනවා කියන එක. ඉතින් අපි හැමෝම බඳිනවා කියද්දී දුකෙන් දුම්නසින් එහෙමද? නෑනේ අපි තාම ප්‍රීතියෙන් ඒක කරන්නේ. තේරෙනවද වචනෙට දීපු වටිනාකම බහිනවා කියන එක. ඕකටම හිරයක් ගන්නවා. වාහේ වගේ කියන ඉතින් ඒ අර්ථවල මොනවද පෙන්වන්නේ? හිරයක් ගන්නවා කිව්වම. නමුත් ඒක අපි කියන ආසයි නේද මේ කියද්දි. හරිද? ඊපස්සේ පෙළදහමේ හොඳ ලස්සන තැන තියෙනවා මේ බුදුහාමුදුරු හමු වෙන්න ආපු ඔය අශ්වයන් দমনය කරන කෙනෙක්. බුදුහාමුදුරන්ට අශ්වය দমনය ගැන කිව්වහම එතන අන්තිමට කියනවා ස්වාමීනි මේ අශ්වය මම කියන විදිහට හික්මෙන්නේ නැත්තම් මම කරන්නේ මේව මරලා දානවා. බුදුහාමුදුරුවෝ කියනවා මමත් ශාසනය කට්ටිය මරලා දානවා කියලා. හරිද? ඒවලේ අර තරුණයා කියනවා ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කියන උත්තරමේ ඔබ වහන්සේ මොකද මරන්නේ අහනවා. එතනතර වචනේ තියෙන අර අපි කියන්නේ ෆේස් වැලියු එකට යන්නේ කියලා. නිකන් ලිටරල් මීනින්ග් එක ගන්නෙ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම මරනවා කියලා කියන්නේ ඕක නෙමෙයි. අනුශාසන අවවාද නොදී අතාරිනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔය පෙළ දහම එනවා අම්මව තාත්තව මරන්න කියලා. දැන් මාතෘ ඝාතනය පීතෘ ඝාතනය අනන්තරියයි. හරිද? දැන් ඕක කිව්වම ඇවිල්ලා හරියන්නේ නැහැ නේ. කිව්ව කන්ටෙක්ස්ට් එක බලන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එතන උපමා කරන්නේ අවිද්‍යාවට සහ තෘෂ්ණාවට අම්මා තාත්තා කියලා. පැහැදිලිද මං කියන එක? ඒක තේරෙනවද? මම අර මුලින් පටන් ගත්තේ සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචන වලවත් ගැඹුරට අහුවෙන්නේ නැහැ. එච්චරට විහිළුවක් අපිට ඒ වචන ටික. හරිද? ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අරහං කියනකොට හිතරෙන්න ඕන ශ්‍රද්ධාව අපිට දෙන්නේ නැහැ. තේරෙනවද? ඒක නිකන් තේරුමක් නැහැ මට එපා වෙලා තියෙන වගේ හැඟීමකට මට ගිහිල්ලා නේ. ඒක නිකන් ඒක අපිට ස්වභාවයෙන් මේක එනව නේද? අරහං වෙලා තියෙන කියලා ඒක. තේරෙනවද? අර වචන වලට තියෙන ඒ ඊටාම හුරතල් සිඟිති ඒ අර්ථ නිසා අපිට ගැඹුර අල්ලන්න බෑ. ඉතින් මම කිව්වේ සාමාන්‍ය ලෝකේ විවහාර වෙන වචන වලටත් අපිට අදහස් එන්නේ නැත්තම් අර වගේ තැනකින් කියනකොට තණ්හාව, අවිද්‍යාව, පටිසමුපාදය, විපස්සනාව, විදර්ශනාව, සතිපට්ඨානය කියලා වචන කියනකොට අපිට ආයි එන්නේ අර සාමාන්‍ය ලෝකයා ඒවට දුන්න අර්ථකථන ටිකමයි. හරිද? ඔය පෙස්ස ගැන කියනකොට බුදුහාමුදුරුවෝ සූත්‍රල වෙන්නනවා පෙස්ස සතිපට්ඨානෙ හිටපු කෙනෙක් කියලා කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියන එක නෙමෙයි. හරිද? ඊට පස්සේ නිකමට හිතන්න ඔයගොල්ලෝ අහලා ඇති මේක මේ තුන්බෑ ජට්ල දමනයේදී. එතන ලොකුම ඒ ජට්ල නායකතුමාව දමනය කරන්න යනකොට බුදුහාමුදුරුවන්ට ඉරිදි පාණ්ඩු වුණා කියනවා සෑහෙන්න. ඒ හැමතැනම එක කාරණාවක් යා මතු කරා බුදුහාමුදුරුවෝ ඉස්සරහා. ඔබ දක්ෂයෙක් තමයි මට වඩා. හැබැයි මම රහත් කියලා. ඒක රහත් භාවය කියන එක ඒ වෙනුවට තිබිලා තියෙනවා. හරිද? පැවිදි ස්වභාවය තිබිලා තියෙනවා. හරිද? 이르දි තිබිලා තියෙනවා. සර්වඥ කියන එක තිබිලා තියෙනවා. ඇයි නිගණ්ඨනාත පුත්ත ගැන වර්ණනා කරන පිරිසත් කියන්නේ නොනවත්වා පවතින සර්වඥා ඥාණයෙන් වැඩි හිටිය කියලා උන්වහන්සේ. නානත්‍ය ශාවක සූත්‍රයේ එක එක ශාස්ත්‍රවරුන්ගේ ධර්මයේ අහපු පිරිස සුගතිගාමී වෙලා ඒගොල්ලෝ එකතු වෙන තැනක් තියෙනවා ඒකේ. ඒගොල්ලෝ කියනවා එක එක ශාස්ත්‍රවරුන්ගේ ಗುಣ. ඒ හැමෝම ඒ කාලේ හිටපු සියලුම ශාස්ත්‍රවරු හොඳයි කියලා කියනවා. එක්කෙනෙක් නිගණ්ඨනාත පුත්ත තමයි සියල්ල දන්නේ කියලා කියනවා. මක්කලි ගෝසල තමයි හරියටම කිව්වේ කියනවා. ඉතින් නිකන් හිතන්න ඔයාලට තේරෙනවද ඒ කියන්නේ බුදු කෙනෙක් කියපු දේශනාව ඊටාම විශේෂ වෙන්නේ ඔය වචනයට දුන්න අර්ථවල ගැඹුර නිසා.
පැහැදිලිද? ඒ කියන්නේ මේ මෙහෙමයි. එකෙන් හිතන්න එපා වචනයක් තියෙනවා ඒකට බුදුහාමුදුරුවෝ ගැඹුරක් දුන්නා කියලා. එහෙම නෙමෙයි. ඒ වචනයක් ලෝකෙට කියලා දෙන්නෙම අර ගැඹුර තියලා. වචනයකට ස්වභාවික ගැඹුරක් තියෙනවා. හරිද? හැබැයි ඒ ගැඹුර අල්ලන්න බැරි වුණාම තේරෙන අදහසින් කියන්නේ. එතකොට වචන එක සමාන වුණාට ගැඹුර වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මේකේ ප්‍රශ්නේ මෙහෙමයි. දැන් එතකොට ඒ ගැඹුර කියන එක අල්ලගන්නේ කොහොමද? අන්න එතකොට මම මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ එනවා. මගක් වැඩෙන්නත් අවසානයේ නිෂ්ඨාව කෙලවර කරන්නත් ඒ ගැඹුර අහුවෙන්න එපා. ගැඹුර අහුවෙන්න නම් වැඩිපුරම වටිනාකම දෙන්න ඕනේ කොතනටද? සංසේවණයට, කල්යාණ මිත්‍රයන්ට. තේනවද? ඒකයි කල්යාණ මිත්‍ර සංසේවණය උත්කෘෂ්ටයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පැහැදිලිද? කවුරුම් නැති වුණත් මොනව නැති වුණත් සම්බුද්ධ ශාසනයේ ජීවමානයි සතුරුෂින්නකම්. ඒකයි අර මේ ශාසනයේ අවසන් පුරුක නොවව් කියලා අවවාද කරන්නේ. පැහැදිලිද? ඒ මොකද බුදුහාමුදුරුවෝ අපිට වඩා හොඳට දන්නවා ගොඩ නැගිලි මේ පස්තට්ටු ගඩොල් සිමෙන්ති ගල් ඕවා නෙමේ ශාසනය කියන්නේ. තේරෙනවද? ඒවා සමස්තයම මේ මූලික ධර්මචර්යාව පූර්ණේ කරන්න දුන්න තල්ලු. සපෝට් එක ඔය තියෙන්නේ. තේරෙනවද? මං කියන්නේ තේරෙනව නේද? එතකොට අන්න ඒ හින්දායි ප්‍රඥාවන්තයෝ හැමතිස්සෙම මේ සියලුම බාහිර කාරණා ටික උපයෝගී කරගන්නවා පහුරක් විදිහට. නතර වෙන්නේ නැහැ ගයක් හදාගෙන. පැහැදිලිද මං කියන එක? ඉතින් අන්තිම බුදුහාමුදුරුවෝ ඔච්චර ධර්මයේ තීක්ෂණම ඥාණය තිබුත්තම වෙන බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ අවසානයේ මොකද්ද කියන්නේ? ධර්මය දේශනා කරේද මහණෙනි කරේ තියන් යන්න නෙමෙයි ඒකෙන් එගොඩ වෙන්න. පැහැදිලිද මං කියන එක? ඔක අපිට කතා කරද්දිත් මම උගක් කරලා මතක කරන්නේ නුවණ පවා තියෙන්නේ ගෙවෙන්න. තේරෙනවද? මම මේක අවබෝධ කරගත්තා කියලා අනිත් පැත්තට කතා කරන්න නෙමෙයි. තේරෙනවද? නුවණ පවා ගෙවෙන්න ඕනේ. නිකන් උපමාවක් කිව්වොත් ඕනයක් තේරුම් ගන්න. නිකන් හිතන්න මේ වගේ වෙලාවක දැන් මේ අපි ඉන්න පරිසරයේදී ඕගොල්ලෝ මුලින්ම මේ හෝල් එකට එනකොට අර එළියේ තියෙන රස්න නිසා ඇතුළට එනකොට සීතල ගතිය දැනෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට තේරෙනව නේද? AC කියලා නාමයක්වත් දැනෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? හුරු වෙනවා. ඔය කියන්නේ හුරුව කියලා. ඔන්න ඔක උපමාවකට ගන්නකො. ඔන්න ඔය හුරු වීම කියන එක කිසිම විදිහකින් ඇඟට හෝ හිතට දැනෙන්නේ නැහැ නේද? හුරු වීම කියන එක. උදාහරණයකට තව කිව්වොත් එහෙම ඔළුවේ තියෙන කෙස් බරයි කියලා දන්නවද? නැහැ. හරිද? මේ කිලෝ 25ක් 30ක් සමහරට බර අතක් Tamanට කිලෝ 25ක බරක් එක තේරෙනවද? නැහැ. මේ කකුලක් වෙනම ගලවලා ගත්තොත් තියෙන බර මම කකුල උස්සලා තිනකොට තේරෙනවද? නැහැ. ඇයි ඒක ස්වභාවිකයි. ස්වභාවයමයි. හරිද? ඒක ඒ බවින්මයි තියෙන්නේ. ඔන්න ඔය ඒ බවින් කියන ගතියයි ස්වභාවික කියන්නේ. තේරෙනවද? ස්වභාවික නොවන අස්වාභාවික ඕනම තැනක අපිට මුල මැද අග කතාවක් එනවා. තේරෙනවද? ඉතින් අපිට ඉවෙන්ට් එකක් හැදෙනවා ලස්සනට. තේරෙනවද? ඒතර බලාපොරොත්තු වෙන මොකද්ද? මුලින්ම මේ විදිහට පටන් අරන් මැද මේ කාරණාව කියලා අන්තිමට මෙහෙම ඉවර කරයි කියලා. තේරෙනවද? අපි හොයන්නේ සත්‍යයේ විදිහට. ඒකයි අපි ටක් ගාලා බලන්නේ මොකද්ද? ඇසුර නෙමෙයි බලන්නේ. අපි බලන්නේ මොකද්ද මාර්ගය මොකද්ද අවසානය කියලා. තේරෙනවද? මාර්ගයේ අවසාන මොනව කතා කරන්නත් ඒ සංසේවණිය තියෙන්න ඕනේ. නිකන් හිතන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ දෙවනි බුදුන් වගේ චරිතයක්. උන්වහන්සේට තව ධර්ම සාකච්ඡා කර ඒව කරන්න ඕනේද? ඕනේ නැහැ. අපිට තේරෙන විදිහට නම් ඕනේ නැහැ වගේ අපිට හිතෙන්නේ. හැබැයි උන්වහන්සේලේම නැහැනේ. එක තැනකවත් ගිහිල්ලා කියන්නේ මම සාරිපුත්ත මහරහතන් වහන්සේ මම මේ ධර්මයක් කතා කරන්න ආවේ ඔයගොල්ලොත් එක්ක. එහෙම නැහැනේ. කියන්නේ මිත්‍රයෝ හම්බුණා වගේ කොහොමත් ඒ කරන සාකච්ඡාවේ chat එක යන්නේ එහෙම තමයි. බුදුහාමුදුරුවෝත් එහෙම තමයි. ආවට පස්සේ දැන් හාදිරණ සූත්‍රවලේ මොනවද ඔයගොල්ලෝ කතා කරලා හිටියේ කියලා අහන්නේ. එතනින් තමයි නිමිත්ත ගන්නෙ. දැන් අපි ඕක අර පෙළ බලලා අපි ඒක ඉවෙන්ට් එකක් කරලා තියෙන්නේ. ඔන්න දැන් බුදුහාමුදුරුවෝ වඩිනවා. ඊට පස්සේ මුලින්ම අහන්නේ ඔයගොල්ලෝ මොනවද කතා කරේ? එතනින් තමයි පොයින්ට් එක ගන්න. ඊට පස්සේ කියනවා. එහෙම නෙමෙයි හිතන්නේ. එහෙම නෙමෙයි ස්වභාවිකව හිතන්න නිකන්. පැහැදිලිද මං කියන එක? නිකන් හිතන්න පින්වත්නි එතකොට ඔන්න ඔය වගේ අවස්ථාවකින් විකසිත වෙන නුවණක් නම් මේ ශාසනය පෙන්වන්නේ අපිට ආගන්තුකව ඇවිල්ලා සත්‍යයක් හොයන්න බෑ. හරිද? කියන්නේ ඕවරෝල් ගත්තොත් මේ ඔක්කොම මේ කතාව සමරියක් කරොත් ඇසුර කියන එක ප්‍රබල නැත්තම් ඇසුර නිසා ලැබෙන ඒ තල්ලුව ගැන අපිට අදහසක් ගන්න බෑ. ඇසුර යම්සේ ප්‍රබලද ඒ මට්ටමින් එයාගේ ජීවිතේ පවා ඒ මට්ටමට අපි කියන්නේ ඇඩැප්ට් වෙනවටත් වඩා ඒ විදිහට ෆෝම් වෙනවා කියන්නේ ඒ විදිහට අනුගත වෙනවා ඔක. පැහැද? ඒ අනුගත වීම ඇඟට දැනෙන එකක් නෙමෙයි. ඒක හරියට අපි හිතමු හඳුන් කූරු ඔතලා තියෙන කොලයක් ගත්තොත්. ඒ කොලේ හිතන් ආවේ නෑනේ මම හඳුන් කූරු සුවඳ දාගන්නවා කියලා. ඒක ඔතලා තිබ්බා. ඔතලා තිබ්බකේ ආනිසංසය නිසාම සුවඳ ගහනවා. අන්න ඒ වගේ එකක්. කරවල ඔතපු පත්‍ර කොලයක් ගත්තොත් පත්‍ර කොලේ හිතන් එන්නේ නෑනේ මට කරවල සුවඳ එන්න කියලා. නෑ නේද? දිගාරනකොටම කරවල ඒ සුවඳ නැත්තම් ඒ ගන්ධය පත්‍රයේ තියෙනවා. පැහැදිලිද මං කියන එක? ෆාමසි වල තියෙන බෙහෙත් දාපු බෝතල් කොච්චර හේදුවත් ඒ සුවඳින් අයින් වෙන්නේ නැහැ. ඒ බෝතලේ බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ සුවඳ ලැබෙයි කියලා. හැබැයි මේ බෝතලේට
අවශ්‍ය වෙච්ච බෝතලේ නිකුත් කරපු කාර්යය දිගටම කරා. බෝතලේ තිබ්බ කාර්යය තමයි බෙහෙත් ටික තියන් ඉන්න එක. තේරෙනවද? ඔන්න ඔය අර්ථයෙන් තමයි ගිහි පැවිදි සම්බන්ධය පාව පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. තේරෙනවද? ගිහි පැවිදි සම්බන්ධය කියන එකේදී උඩින් ගන්න එපා දාන ටික දෙන එක, ගිහිල්ලා හොයලා බලන එක, නිකන් ඇවිල්ලා කතා කරලා ඒක නෙමෙයි ඔය කියන්නේ. අර හඳුන් කූරු වගේ ඒ සුවඳ ගහන පිරිස ළඟට යන්න යන්න තමයි තමන්ගේ පැත්ත සුවඳවත් වෙන්නේ. තේරෙනවද? අන්න ඒකට තමයි අර මිත්‍ර සම්බන්ධය කියලා උච්චර කියන්නේ. පැහැදිලිද? මිත්‍ර සම්බන්ධය කියන එක ආගන්තුක වේසෙන් නම් කරන්නේ ඒක ඒ කියන්නේ ඔෆිෂියල්. ඒ කියන්නේ නීත්‍යානුකූල අර්ථයක් වෙන්නේ. දැන් අපිට බිස්නස් පාර්ට්නර්ස්ලා නැද්ද? ඉන්නවනේ. ඒගොල්ලොත් මාර මිත්‍රයි නේද? පාටි දානවා, ට්‍රිප් යනවා, ඔක්කොම කරනවනේ. හැබැයි නිකන් තේරෙනවද අර පොඩි කාලේ ක්‍රිකට් ගහන්න හරි මොකක් හරි කරගෙන හිටපු යාළුවෙක් හම්බුනහම සමහරලාට කොට කලිසමකුයි ෂර්ට් එකකුයි ගහන කඩේ යනවා හම්බෙන්නේ. අර කෝඩ් දාපු මිනිසුත් එක්ක නැති වයිබ් එකක් ඒගොල්ලොත් එක්ක තියෙනවා කියන එක. ඒතර මම කියන්නේ උදාහරණ දෙනව නේද? ඒ ගතියට ගන්න හරි අමාරුයි මං ගන්නේ. එතකොට නිකන් හිතන්න අපි සාමාන්‍යයෙන් අපි යාළුකමක් හදාගන්නේ. යාළුකමකට අපේ ජීවිතේ නැඹුරු වෙන්නේ කාලය ආකාශය කරාම. එතකොට තමයි අර මුලින් තියෙන ආගන්තුක නිකන් අර මේ අර අපි කියන්නේ මේ ආගන්තුක නිකන් පිටසක් වල ජීවියෙක් ආවම අපිට තියෙන අමුතු හැඟීම ටික කාලයක් යනකොට හුරු වෙමින් ටික කාලයක් යනකොට ඒකට ඇඩැප්ට් වෙන්න ස්වභාවික වෙන්න ගන්නවා. ගෙදර වෙන්නේ එහෙම නේද? දරුවේ කලුතෙන් ඉපදුනහම අම්මලා තාත්තලා ආගන්තුකව සලකන්නේ නැහනේ. තමන්ගේ වගේ සලකන ඉඳන්නේ දරුවට කිසිම ප්‍රශ්නයක් නැති නේද? හැබැයි අනුන්ගේ දරුවෙක් ගෙදරට આવොත් කොහොමද? හරිම ආගන්තුක ඒක හරිම අමාරුයි. ඒනේ දරුවෙක්ව ඇඩැප්ට් කරලා හදනවා කියන එක ලේසි නෑනේ. තේරෙනවද? ඇයි කිසිම විදිහකට සම්බන්ධ කරගන්න බෑ. පැහැදිලි මං කියන්නේ. ඒක හරියට නිකන් අර ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ ඔය වකුගඩු එහෙම බද්ධ කරොත් මොකද වෙන්නේ? ජීවිතාන්තය දක්වා බෙහෙත් බොන්න ඇයි? ආගන්තුක අවයවයක් ඇඟ රිජෙක්ට් කරනවා. ඒතොර සාමාන්‍යයෙන් අපි ආගන්තුකෝ දෙයක් හොයනකොට අර මොන හරි බෙහෙතක් බිබී වගේ තමයි මේක හොයන්න වෙන්නේ. බෙහෙත මොනකම් වැඩේ යනවා. බෙහෙත අතරපු ගමන් අර අවයවය ගැලවිලා යනවා. තේරෙනවද මං කියන්නේ? ඒ හින්දා හොඳට තේරුම් ගන්න මම ඒකයි කිව්වේ පැහැදිලිව අර මූලික ප්‍රශ්න නගලා. ආශ්‍රය තමයි ප්‍රධාන. හරිද? ඒ ආශ්‍රයක යදිත් මෙහිමයි හරිද? ආශ්‍රය කියන්නේ තමන්ගේ ජීවන රටාවට අර සත්පුරුෂයන්ව ගන්න එක නෙමෙයි කියන්නේ. ඒ සත්පුරුෂයන්ගේ ජීවන රටාවට තමන් ඇඩැප්ට් වෙනවා කියන්නේ ඔය. පැහැදිලිද? ඉතින් නැත්තම් තේරුම් ගන්නේ නැහනේ. අර බුදුහාරු කියන්නේ ආශ්‍රය ගන්න පඬිතෙක් නැත්තම් තනියෙන් ඉන්න කීට වඩා සපයි කියලා. ඒ මොකද? මම කව හරි ආශ්‍රය ගන්න කියලා මමත් අරයාගේ මට්ටමට යනවා නම් තේරුම් ගන්නේ නැහනේ. තේරෙනවද? පැහැදිලි මං කියන එක. සත්පුරුෂයෝ ආශ්‍රය වෙන්න ඕනේ කියන්නේ එතකොට තමන්ගේ පැත්තට සත්පුරුෂකම ආරෝපණය කරගන්න ලේසි හින්දා. පැහැදිලි මං කියන එක. අන්න ඒ මට්ටමට ඔය දර්ශනය කියන එක නැත්තම් ඔය ඇසුර කියන එක තීව්‍ර වෙනවා. පැහැදිලි එහෙම වුණොත් තමයි අර ශාස්ත්‍රීය ගෞරවය පිහිටන්නේ. ටිකක් හිතන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ශාසනයේ දෙවණියටම බුදුහාමුදුරුවෝ වගේ සලකපු උත්තමයා. හරිද? හැබැයි උන්වහන්සේගේ කතාවේ පෙන්නනවා උන්වහන්සේ හැමදාම සැතපෙනකොට හැමදාම බැලුවලු අස්සජී මහ රහතන් වහන්සේ වැඩි හිටියේ කොහෙද කියලා. ඒ පැත්තට කකුල්වත් දැම්මේ නැහැ කියලා කියන්නේ. එච්චරට ගෞරවයක් තිබ්බලා කියලා කියන්නේ උන්වහන්සේට. ඒ ගුරුවරයානේ. උන්වහන්සේ නොහිට ඉන්න සාරිපුත්ත හාමුදුරුවෝ නමක් මේ ශාසනය බිහි වෙන්නේ නැහැ. හරිද? ඒතර තේනවාද මිත්‍රකම කියද්දි ගෞරවය කියන එක ස්වභාවයෙන්ම තියෙනවා. බය නෙමෙයි ගෞරවය තියෙන්නේ. පැහැදිලිද? බය කියන්නේ වෙනම එකක්. බය කරන්නම් තග දාලා බැනලා කෑ ගහලා තියද හැයි. හැබැයි එතන වෙන්නේ බලෙන් හික්මවීම. ඉතින් සත්තුන්ව සර්පයින් එහෙම කරන්න පුළුවන්. හැබැයි මනුස්සකම නැත්තම් මනස උසස් මිනිහෙක්ව එහෙම නම්මන්න ඕනේ නෑනේ. පැහැදිලිද? ඒතර ගෞරවය කියන්නේ වෙනම එකක්. පැහැදිලිද මං කියන එක? අන්න එතකොට තමයි ওই ගෞරවය සංප්‍රයුක්තව ආපු මිත්‍රකමක් ආවොත් තමයි ඒක ජීවිතය වගේ වෙන්නේ. මාළුවෙක් ඉපදෙන්නේ වතුර නම් මාළුවට වතුරත් එක්ක ලොකු වෙනසක් තේරෙන්නේ නෑනේ. එයාගේ ගෙදර. අන්න ඒ වගේ ගතියක් එන්නේ. ගහට පොත්ත වගේ කියන්නේ. අන්න ඒ වගේ අර්ථයක්. පැහැදිලිද? මම ඕක තාම තීව්‍ර අවධානයෙන් කියන්නේ හොඳට එකක් තේරුම් ගන්න අපිට යමක් ආගන්තුකව වැඩසටහනක් විදිහට බලනවා කියන එක හැමෝටම සතුරු වෙන්න පුළුවන් දෙයක් තමයි අවසානයේ. අර පොඩක් ඩොපමින් ටිකක් එනවනේ අන්තිමට බණක් ඇහුවා වගේ කියලා. ඒක මහ ලොකු ජයග්‍රහණයක් නෙමෙයි. හරිද? බණක් අහන්න කන් යොමු කරපු හින්දා ස්වාමීන් වහන්සේලා දැකපු හින්දා පිනක් තියෙනවා තමයි. නමුත් මෙතන අපි කතා කරන්නේ පින කියන එක වඩා වැඩි දියුණු කර ගන්නවා කියන අර්ථයට වඩා සියලුම තැන් වලින් ගැලවෙන්න මොකද කරගන්න ඕනේ කියන එකනේ. පැහැදිලිද? පින් වලට වඩා ගත්තොත් එහෙමනම් ආනින් සංකාර ඊට වඩා බලයි. ආනින්ජ කියන එකේ සිංහල තේරුම් ගන්නේ අකම්පිතයි කියලා. කියන්නේ හොල්ලන්නවත් බෑ කියනවා ඒ සංකාර ගොඩනගුවොත් දැහන් පැත්තට ගියලා. ඉතින් සාමාන්‍ය මිනිස්සු දැහනක් වඩනවා කියලා කරන්නේ නැහැ නේ. භාවනාවක හිමින් නැහැ නේද? ඒතර බහුතරය බොහෝ දුරට අකුසල පක්ෂයට යනවා. ඒ කියන්නේ පාව පැත්තට සුළු පිටසක් පින මොදු කරනවා. ඒ පිනත් හැමතිස්සෙම කරන්නේ නැහෙනේ. එතනද? අනිකයි ප්‍රශ්නේ. හරිද? ඉතින් එහෙනම් මම මතක් කරේ ඔය සියලු තැන් වලින් ගැලවෙන්න තියෙන්නේ ආශ්‍රය. ආශ්‍රය තරම් වටින දෙයක් මේ සම්මත් ජාතිය කොහොමද හොයන්න වෙන්නේ නැහැ. එකම ප්‍රශ්නේ මේකයි. ශාසනයක් නැතිනොත් එහෙම හරි ආශ්‍රයක් හම්බෙන්නේ නැහැ. මේ ලෝකේ බුදු පියාණන් වහන්සේලා නැති කාලේ සංඝයා නැති කාලේ ධර්මයේ නැති කාලේ පවා ඊටාම ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නවා. හරිද? අර අසිත කාල දේවල වගේ ඒ කාලේ හිටපු පිරිස ගත්තොත්.
ඊට පස්සේ ආලාර කාලා මුද්ද කරා පුතේ හැමෝටම පැහැදිලි පිරිසක් හිටියා. බුද්ධ ශූන්‍ය කාලවල අරක සිරිතු මේ අරක ශාස්ත්‍රුන් වහන්සේ වගේ කට්ටිය. ඕනතරම් ඉඳලා තිනවා. උන්වහන්සේලා තමන්ගේ නුවණ ප්‍රමාණයෙන් කියන්න ඕන ඉහළ තනක් කියනවා. හැබැයි කෙලවර නෙමෙයි. පැහැදිලි මං කියන එක. ඉතින් නිකන් හිතන්න සම්භාවිතාවය කොච්චර දුර්ලභයිද කියන එකනේ. ප්‍රශ්නෙකුත් Tamanට තේනවා මේකේ අවුලක් තියෙනවා. හරිද? මේ සිස්ටම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිර වෙලා ඉන්න එක ලේසි නෑ. ගැලවෙන්නත් ඕනේ. ගැලවෙන්න ප්‍රශ්නෙට උත්තරේ හොයනකොට උත්තර දෙන්න පුළුවන් කට්ටියක් තියෙනවා. හරිද? ඒ උත්තරේ හොයාගන්න විදිත් ලෝකේ තියෙනවා. නිකන් හිතන්නකෝ ප්‍රශ්නයක් ආපු දවසට උත්තරයක් දෙන්න හරි කෙනෙක් හම්බුනේ නැත්තම්. අපි ලැබෙන ඕන උත්තරයක් බාර ගන්නවා. ඒක නිසා හිටියට වලකට දෙන්න පුළුවන්. පැහැදිලි. අර ඒ දවස්වල එක කතාවක් තිබුණා තිනවා. ඒක කියන්නේ මේ අම්මලා තාත්තලාව මරණ එක පව් නෙමෙයි කියලා. තේරෙනවද? ඒ කියන්නේ රාජවංශයේ ඔටුන්න හිමි කරගන්න ඕන නම් තාත්තව මරන්න ඕනේ කියන සංකල්පයක් තිබිලා තිනවා. හරිද? ඉතින් අර පුත්තු පිළිවෙලට මරනවලු තාත්තලාව. තේරෙනවද? හැබැයි ඒ කාලේ හැටියට ඒක ඊටාම ලොකු ධර්මයක් වගේ නේද? හැබැයි ඒක ගැන කවදාවත් විශ්ලේෂණය කරගන්න විවේචනයක් කරන්න මේක වැරදි කියලා පෙන්වන්න සත්පුරුෂ වෙඩි නෑ. ඒක වැඩි. මේක එකක් අමතක කරන්න එපා. අපි බණ දහම නැත්තම් සත්‍ය මොන හරි විදිහට අහලා තියෙන හින්දා අපි දන්නවා මේක පව් මේක පිං කියලා. හරිද? හැබැයි ඔය කැලල අයින් කරන ජීවිතේ පොඩි ළමෙක් වගේමයි අපේ ජීවිතේ. පොඩි එකාට කැරපොත්තෙක් කටේ දා ගන්නවද, කෙසෙල් කනක් කනවද, වැලි කනවද, බොරළු කනවද කියන එක වෙනසක් නැහැ නේද? ගන්න එක කනව නේද? ඉන්නම් ආලේ ඔහේ ඉන්නව නේද? ඔන්න ඔය ගතියමයි තියෙන්නේ. පැහැදිලි මං කියන එක. ධර්මයේ කියන කැලල ජීවිතෙන් අයින් කරලා හිතන්න පොඩි එකෙක් වගේමයි. හරිද? ඒකයි බුදුහාරු කියන්නේ අන්ධ බාල කියලා කියන්නේ. අන්ධෝ බාලෝ කියලා වෙන්නන්නේ. ඉතින් පොඩි උන්ට කියන්නේ අන්ධයි බාලයි කියලා නේද? අන්ධ බාලයි කියලා කියන්නේ. බාලයි කියන්නේ පොඩි එකෙක් කියන එකනේ. අන්න ඒ ගතිය තියෙන ඒ හින්දා. පැහැදිලි මං කියන එක. ඉතින් ඕකේ ප්‍රධානම දේ අසුර ආශ්‍රය තීව්‍ර කළොත් වාසියක් වෙයි. ආශ්‍රය තීව්‍ර නොකළොත් අවාසියක් වෙයි. ඒ අවාසියක් එනකොට Tamanට හිතා ගන්නත් බැරි වෙයි කොහොමද ඒක උනේ කියලා. මොකද මේකේ තියෙන ලොකුම අවාසිය මේකයි. අපි වාසි කියලා කල්පනා කරන්නේ ඉපදෙන තැන සතුටින් ඉන්නවා කියන එක. දුප්පත් නම් ඊමණස කල්පනා කරනවා පොසත් වුණා නම් තමයි වාසි. පොසත් එක කල්පනා කරනවා මේ ලෝකේ පොසත් මේ රටේ පොසත් නැතු ලෝකේ පොසත් වුණා නම් හරි. ලෝකෙත් පොසත් නම් ග්‍රහ ලෝකේ. ඔහොමනේ යන්නේ. සක්විති රජකම දක්වා යනවා. හරිද? ඊට පස්සේ වර්ණය ගත්තොත් මේ පාට කළු වැඩි සුදු කරගත්තා නම් හරි. සුදු එක කල්පනා කරනවා ඊට වඩා පාටක් කරගත්තා නම් හරි. තේරෙනවද? එන්න එන්න සාපේක්ෂ කරකට තමයි අපි වාසි හොයන්නේ. තේරෙනවද? බඩේ තියෙන්නේ ඔය වාසි බලාගෙන මොනව කළත් අපිට ලැබෙන්නේ අවාසියක්මයි කියන එක අපිට පෙන්වන්න කෙනෙක් නැතිනොත් එහෙම ඒක ඊටාම සංවේගයක්. මේකේ ලොකුම අවාසිය තමයි පින්වන්දි පින් කළා සසරට එන එකත්, පව් කළා සසරට එන එකත්, ආනින්ද සංකාර වලින් සසරට එන එකත් කියන තුනම අවාසි. තේරෙනවද? ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ නිබ්බාණං උපනිදාය සබ්බ උප්පත්තිය දුග්ගතින් කියලා. නිවනට සාපේක්ෂව මේ සමස්ත උත්පත්ති දුගති. අපි වෙලා ඉන්නේ මොකටද? සතර අපායට ගියොත් ප්‍රශ්නයක්. සතර අපාය ගියොත් ආයි මේක අහුවෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මිනිස්සෙක් වුණත් මේක අහුවෙන්නේ නැහැ. ඒ දුගතියක් මේ තියෙන්නේ. දිව්‍ය ලෝකෙ ගියා කියලාත් අහුවෙන්නේ නැහැ. බ්‍රහ්මතලයේ ගියා කියලා අහුවෙන්නේ නැහැ. පැහැද? මම කියන්නේ අපිට දැන් නොපෙනෙන ටික අයින් කරන්නකෝ. දැන් මෙච්චර මේ සියල්ල ਸਰව සම්පූර්ණ වෙලා කතා බහ කරන්න යන්න දෙන්න මේ සියලු දේ තිබිලත් කීයෙන් කී දෙනාද එහෙම ඇවිල්ලා ආශ්‍රය නිශ්‍රය කරන්නේ? එහෙම කවුරුත් කරන්නේ නැහැ. තේරෙනවද මම කියන එක? හැමෝටම ඕනේ අර තමන් ඉන්න තොටිල්ලේ නැලවි ලස්සනට සුව පහසුට මේක අහගෙන යනවා කියලා එක. ඉතින් ඒක එහෙම වෙනව නම් පැවිද්දා කියලා එකක් ලෝකේ ජීවමාන වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේලා වගේ උත්තරමිය ඔච්චර පාරමිතා පුරන්න දෙයක්වත් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේලාගේ උත්තරමිය ඒ කාලෙම ගිහි ගෙයින් අයින් වෙලා ඔච්චර ඔය පරීක්ෂණ කරන්න දෙයක්වත් නැහැ. පැහැදිලිද? ඉතින් ඔච්චර ලේසි නම් තේරෙනවද? ඉතින් එහෙනම් මම මතක් කරේ ආශ්‍රය කියන එකේ අදහස හොඳට තේරුණොත් හරිද? තමන් කරන ඔක්කොම අර මඩවැල් ටික අයින් කරලා ඒ මනුස්සයා කොහොම සුද්ධ වෙන්න හොයනවා. පැහැදිලිද? මොකද හිත ඇතුලෙන් අර ඒ ශබ්දේ නැත්තම් ඒ තියෙන කටහඬ අවදි වෙනවා නිකම්ම අපි කියන ඉනර් වොයිස් එක කියලා. ඉනර් වොයිස් එක හැමතිස්සෙම කියන්නේ මොකද්ද? ඵලයන් හරියන්නේ නැහැ කියන එක. හිටියොත් මැරෙන්න වෙන්නේ. ගිහිල්ලා හොයාගනින් කියන එක ඇතුලෙන්ම කියන්න ගන්නවා. අපිට ඔන්න උත්තේජන එන්නේ නැහනේ. මොකද උත්තේජන වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි නිකන් රිමෝට් එක දාපු ගමන් බන තියෙනවා. හරිද? කෝල් එකක් ගත්ත ගමන් කතා කරන කට්ටිය ඉන්නවා. ඒවෙන් තේරෙන්නේ නැතුණාට පින්වත්නි ඒකෙන් කරන්නේ අපේ තියෙන මනස සත්‍ය සොයනවා කියන අරමුණෙන් ඩිස්ට්‍රැක්ට් කරන එක. ඒ සත්‍ය ගෙදරටම ගේනවනේ. පීට්සා එක ඕඩර් කරාම එනවා වගේ. තේරෙනවද? ඒ වගේ ඔන්ලයින් ඩිලිවරි සිස්ටම් එකට අපි කැමති. තේරෙනවද? එනේ හාමුදුරුවෝ වෙලා ගෙදරට වෙලා බණ කියලා යනවා හොඳයි වගේ තියෙන්නේ. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. හරිද? ඉතින් මම මේක කිව්වේ මේ ආශ්‍රය කියනකොට ඔය සජීවී ගතිය නැත්තම් ඒ ජීවිතය හා යා වෙලා ඉන්න ගතිය තරම් ආශ්‍රයක් ආයි හදන්න බෑ. මම එතනට මනස දාන්න නැත්තම් නම් තාම බරපතලයි ඛේදනීයයි තත්ත්වය. ඒ කියන්නේ කෑම එක බෙදලා සුවඳ ගහන මේ රස ප්‍රණීත ව්‍යංජනත් එක්ක මේසේ උඩ තියලා අතේ දුරින් තිබිලා තිබ්බේ. ඉන්න ටීවී එක බලපන් ඉඳලා.
ටීවී එකේ තියෙන ඇඩ් එකේ තියෙන අර මොන හරි කැමයක් අකා ඉඳලා බලන්නේ නෙමෙයි ඉවරයි. පැහැදිලි. එහෙනම් මේ එවැනි සංවේගයකට යන්න එපා. මොකද මම කියන්නේ යන්න එපා කියලා. මොකද දැන් අපි ඊළඟ සැරේ ආයි පුදුනාට පස්සේ මේ වෙච්ච සිද්ධිය මතකයි නම් පොඩි හොඩුවවක් තියෙනවා අපිට ගිය සැරේ නම් අවුල් වුණා. මේ සැරේ එහෙම නොකර යනවා කියලා. මේකේ ආයි එහෙම වෙන්නේ නැහැ. මේ ලෝදයක් මතක තියෙන්නෙත් නැහැ. පැහැදිලිද? අන්න ඒ වගේ. ඒ හින්දා මම ඒකයි මතක කරේ මේ හැම තැනම කෙනෙක් හරියට විමසනවා නම් සත්පුරුෂ ආශ්‍රයයක් එක්ක ගැලවෙන්න අමාරු නෑ. අපි හිතමු ගැලවුන්නේ නැහැ කියලා. ඒත් මෙයා ඊටාම අත්‍යන්ත ඕනකමකින් ආශ්‍රය වටිනාකමට ගෞරවයක් ශ්‍රද්ධාවක් තියාගත්තා නම් එයා කොතන ඉපදුනත් අර ආශ්‍රය වටිනාකම එයා දන්නවා. ඒකයි අර කියන්නේ හොඳ උපමාවක්. බෙර සද්දේ හොඳට අහපු කෙනෙක්, බෙර හොඳට හුරු පුරුදු කෙනෙක් ආයි කාලෙකින් බෙර සද්ද ඇහුවේ නැහැ කියමු. හැබැයි තව අවුරුදු ගානකට පස්සේ හරි බෙර සද්දයක් ඈතින් ඇහෙනකොට උනත් එයාගේ කන හොඳට සුසර වෙනවලු මම අහපු සද්දයක් කියලා. බුදුහාරු කියනවා ඒක හරි වටිනවා කියලා. මොකද ධර්මයේ අහපු කෙනෙක්ටත් ඕකමයි වෙන්නේ කියනවා හරියට. හැබැයි ධර්මයේ කෙනෙක් හරියට. එතකොට නිකන් නමට නෙමෙයි. පැහැදිලි? එහෙනම් මේ ඒ කොටස ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න. මොකද ඒක තමයි කෙනෙක්ව මේ මාර්ගයේ ඩ්‍රයිව් කරන්න සහ මේ මාර්ගයේ අවසාන නිෂ්ඨාව නෙලා ගන්න තියෙන එකම ප්‍රත්‍යය. පැහැදිලි? ඒකයි හොඳට එකක් තේරුම් ගන්න මේ කල්යාණ මිත්‍ර සංසේවනය සහ සද්ධර්ම ශ්‍රවණය කියන කොටස් දෙකක් බාහිරින් ලැබෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය වීම නැත්නම් යෝනිසෝ මනසිකාරය සහ ධම්මෝනුධම්ම ප්‍රතිපදාව කියන අභ්‍යන්තර ප්‍රත්‍ය දෙක කියනවා ප්‍රත්‍ය. ඔය ප්‍රත්‍ය හොඳේ කර්ම විදිහට හිතන්න එපා ඔක. එනේ ඇක්ෂන් එකක් එනේ මම ගිහලා සත්පුරුෂයෙක් හොයාගන්නවා ඊට පස්සේ මම බන් ටිකක් අහ ගන්නවා ඊට පස්සේ මනස හොඳට වඩා ගන්නවා ඊට පස්සේ ප්‍රතිපදාව ඉන්නවා එහෙම නෙමෙයි. ඔය කියන්නේ කර්මනේ. මේ කියන්නේ ප්‍රත්‍ය කියලා. පැහැදිලිද මං කියන එක? ප්‍රත්‍ය වලට ලෝකේ උදාහරණ හරි අමාරුයි දෙන්න. මොකද මුළු ලෝකෙම හැදලා තියෙන ඇක්ෂන්ස් වලින්. කර්ම වලින්. ඉර පායනවා කියන එක කර්මයක් ලෝකයට. හරිද? ඒක ප්‍රත්‍ය ස්වභාවයක් පෙන්වන්න උපමාවක් විතරයි. හරිද? උපමාවට කිව්වොත් එහෙම නෙළුම් පොහට්ටුව පිපෙන්න බලන් ඉන්නත් ඕනේ. හරිද? පිපිලා නැහැ පිපෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ හැකියාව. හරිද? ඉර හරියට පායන්නත් ඕනේ. ඔන්න ඔය ප්‍රත්‍ය එක දුනොත් මේ නෙළුම විකසිත වෙනවා මිසක ඒකට ඇක්ෂන් එකක් ගවන්න එපා. පැහැදිලිද? මම මුලින්ම කිව්වාගේ කර්මයකින් කර්මයක් මැඩපවත්වන්න බෑ. පැහැදිලිද? මොකද කර්ම විශයට එහා ගියපු පදනමේ තියෙන්නේ සැකැස්ම කියලා ස්වභාවයක්. පැහැදිලිද? සැකැස්ම කියලා ගනිද්දී හිතන්න එපා මේ කර්ම විශයක් ගැන නෙමෙයි කියන්නේ. මොකද සැකැස්ම කිව්වමත් නිකන් හදනවා, හැදෙනවා, හැදුනවා වගේ අර්ථ එනවනේ. එහෙම නෙමෙයි. සකස් වීම කියන එකට වඩා ගැඹුරක්. හරිද? දැන් මම හිතන්නේ උනාට තේරෙන්නේ නැති භාෂාව මොකද කරන්නේ කියලා. හරිද? දැන් අපි දැකලා තියෙන්නේ පොඩි දේවල් හදන විදි. අර ටයිම් ලැප්ස් වලින් එහෙම දැකලා තියෙන්නේ. පටපට ගාලා හදනවා ගෙවල් එහෙම. අපිට හිතනවා එහෙම වෙන්නේ නැති කියලා. එහෙම නෙමෙයි. සකස්ම කියන්නේ එහෙම අර්ථයක් නෙමෙයි. හරි. අපි පින්වත්නි මේ සාකච්ඡාවට මූලාරම්භයක් ගන්න මම ওই කාරණා ටික එහෙම මතක් කරේ. එහෙනම් මේ ආශ්‍රය සම්බන්ධව තියෙන වටිනාකම ඒකේ තියෙන ගැඹුර පුළුවන් තරම් ජීවිතේට ගන්න ඒක ලොකු වාසියක් වෙයි. හරිද? මොකද කල්යාණ මිත්‍රයෝ ළඟ හිටියොත් එහෙම තමන් නොදැනුවත්වම මේ ගුණධර්ම ටික පිළිහිටනවා. හරිද? කල්යාණ මිත්‍රත්වයේ කියන එක අපි හිතාගෙන හිටියොත් එහෙම අපි අපේ රාමුවට එහා දෙයක් විමසන්නේ නැහැ කවදාවත්. හරිද? අර හොඳ කතාවක් තියෙනවා. කෙනෙක් කතා කරනකම් කෙනෙක් කට ඇර කතා කර ඉන්න තාක් කවදාවත් තමන් දන්න සීමාවෙන් එළියට යන්නේ නැහැ කියලා. යම් විටක කෙනෙක් අහන්න සූදානම් වෙච්ච ගමන් තමන්ට නොයරුණු සියලු දුරට වැරෙන්න ගන්නවා. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි. පැහැදිලිද? ඒකට තියෙන්න ඕනේ හොඳ සත්පුරුෂ ආශ්‍රයක්. ඒක තමයි ඒක විවාදයකට සංවාදයකට නොගිහින් සාකච්ඡාවකින් නැත්තම් විමුක්තිය කුමක් දින තැනටම ඊතර කරගන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ මතක් කරේ සියල්ලෙම පදනම සියල්ලෙම අර්ථය විත්තේ විමුක්තිය කියන එක. පැහැදිලිද? සබ්බේ ධම්මා විමුක්තිසාරා කියලා මතක් කරන්නේ. සියලු ධර්මතාවවල සාරය නම් විමුක්තිය. තේරෙනවද? නමුත් හොඳට බලන්න අපි කතා කරන මේ ලෝකයේ කියන සියලු තැන්වල අවසානයේ විමුක්තිය නෙමේ ගෝරිය. තේරෙනවද? අරගලේ. හරිද? රණ්ඩුව. ඒකයි ඒක වෙනස. ওই වෙනස වෙන්නේ ආශ්‍රය මත. හරිද? ඉතින් ওই ආශ්‍රය බුදු කෙනෙක් තරම් ලෝකෙට දුන්න තව කෙනෙක් නැහැ. මහා සංඝයා තරම් ලෝකෙට දුන්න කෙනෙක් නැහැ. ඒ සියල්ලම ඔහොම ජීවමාන වෙන්නේ ධර්මයේ නිසා. ඉතින් හින්දා අපි තෙරුණ කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ තියෙන මේ කෘතෝපහාරය අපේ තියෙන මේ කෘතගුණ සැලකීම අපි මේ ජීවිතේ මැරෙන්න කලින් ඉවර කරන්න ඕනේ. නැත්තම් එහෙම නිකන් අර අපි හදනවා මොකක් හරි වඳින්න පුදන්න තැනක් හරි නැත්තම් නාගාකාර නුගාකාර හරි හදලා අතන එකක් තියෙනවා. වෙලාව තිබු මං ගිහලා වඳිනවා. කවුරු හරි පාර යන කෙනෙක් වඳි තැන හදලා තියෙනවා. අපි යන්නේ නැහැ පැත්ත බලාතේ. එහෙම වෙලා වැඩක් නැහැ නේ. තේනවද? අන්තිමට කාක් කොහාලා බල්ලෝ ඇවිල්ලා උතන ඉතින් ජරා වෙනවා. තේනවද? සිද්ධාස්ථානයක් මන්දිරයක් හැදුවා නම් තමන් ගිහිල්ලා ඒකේ ජීවත් වෙනකොට තමන් ගිහිල්ලා ඒකට ආවතේව කරන්න ඕනේ තමන් ගිහිල්ලා පත්පිරිත් කරන්න ඕනේ. එතකොට තමයි ඒක සුද්ධ වෙන්නේ. තේරෙනවද? එහෙම එකක් හදලා තමන් ගෙදරටලා හිටිය කියලා මොනවත් වෙන්නේ නැහැ. හරිද? ඒක හදලා CCTV කැමරාවලින් බලවල හිටිය කියලා මොනවත් වෙන්නේ නැහැ. තමන්ට යන්න වෙනවා. හරිද? ඉතින් එහෙනම් මේ අන්නේ මේ පෛරුපාසනය
තමන් උපරිම තමන්ගේ පැත්තෙන් කරන්න ඕනේ කියන තැනින් අන්න ඒ පෙන්නපු මාර්ගෝපදේශයට වන්දනාව අපි හිස් මුදුරින් කළ යුතුයි. මොකද ඔක් කිව්වේ නැත්නම් බුදු පියාණන් වහන්සේලා අපිට ඔක පැහැදිලි කරන්න බෑ. පැහැදිලි. ඉතින් අන්නේ ගෞරවය තියලා ඒ ගුණයට අපි වන්දනා කළා අපි සාකච්ඡාව ආරම්භ කරමු. සිදු නාම සාදුකාරය පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු. හොඳයි අපි කතා කරමින් ආපු කොටසේ මම පොඩි අර්ථයක් උලුප්පලා දෙන්නම් මේකේ විමසන්න පරාසයක් ඉතුරු වෙන විදිහට. හරිද? හොඳට බලන්න අපි කතා කරොත් එහෙම මෙන්න මෙහෙම අර්ථයකින් මම ඇහුවොත් ඔයගොල්ලෝ ඇස් පෙන්වන්න ගිහිල්ලා තිනව නම් කොහෙට හරි ඔය ඔප්ටිෂියන්ස් ළඟට. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගියාම ඕගොල්ලන්ගෙන් මොන වගේ ප්‍රශ්නයක් දහන්නේ? ඕගොල්ලන්ගෙන් මෙහෙම අහනවද? ඕගොල්ලන්ගේ ඇස් වලින් බලනවද කියලා වගේ ප්‍රශ්නයක් අහනවද? ඇස් වලින් බලනවද කියලා ප්‍රශ්නයක් අහනවද? ඇහැට පේනවද කියලා දහන්නේ? පේනවද කියලා අහන්නේ හරි. කන සම්බන්ධ කවරයි අපි channel කරොත් එහෙම එයා ගියපු ගමන් අහන්නේ මේ කාලේ කණෙන් අහනවා කියලාද කනට මේ සද්දේ ඇහෙනවා කියලාද? ඇහෙනවා කියලා. ඔය වගේම තමයි දැනෙනවද? කොහොමද මේ කාලේ හිතෙන්නේ? අන්න ඒ වගේ අර්ථයක් තියෙන්නේ. මම කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික වචන වලත්. හරිද? ඒ කියන්නේ අපි අපේ ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ මොන හරි ප්‍රශ්නයක් වුණාම අපි ඒකට අදාළ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියොත් ඒගොල්ලෝ ප්‍රශ්නේ දැන හෝ නොදැන යොමු කරන්නේ කෙරවලට. ඒ බැලද? හොඳට බලන්න. එතකොට ප්‍රශ්නේ පටන් ගන්නෙ පෙනීමමයි කියන ස්වභාවය ඒ ප්‍රශ්න ඇතුලේ පේනවා තියනවා කියලා. ඇහෙනවා කියන තරමයි, දැනෙනවා, හිතෙනවා කියන තරමයි කියන එක. පැහැදිලිද? ප්‍රාණි මෙහෙමයි. සාමාන්‍ය ලෝකයා පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන අර්ථ ටික ගන්නේ මම නොවන, මගේ නොවන, මගේ ආත්මීය ගතියෙන් තොර මේක නිකන් අනිච්චානුගෝ වෙන්නේ කියලා. ඔය පේන එක, ඇහෙන එක, දැනෙන එක, හිතෙන එක ඒවා නිකන් තමන්ගේ වශයෙන් තොරව වෙන්නේ වගේ කියලා හිතෙන්නේ. මං කිව්වා හරියද? භාෂාව ඊටාම හුරතල් බුදු කෙනෙක් පෙන්වන අර්ථයත් එක බලනකොට. බුදුහාමුදුරුවෝ වසඟේ පවත්වන්න බෑ කියන්නේ ඔය අපි හිතන් ඉන්නා වගේ මට වසඟේ පවත්වන්න බෑ කියන එක නෙමෙයි. ඒකට ඉතින් විද්‍යාඥයෝත් කියනවානේ අනිච්චානුගයි මේවා කියලා. නැද්ද? හුස්ම වැටෙන එක මේ රස්නයක් වෙනකොට එකපාරට අත මෙහෙම ගන්න එක ඔය අනිච්චානු ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් එහෙනම් බුදුහාමුදුරුවෝ වගේ මේගොල්ලෝ හොයාගෙන තියෙනවනේ වැඩි. අනිච්චානුගයි කියන එක. නැද්ද? ඔය වගේම තමයි හරිද? දැන් අපි බුදුහාමුදුරුවෝ දුක කියලා පෙන්නනකොට අපිටත් එනවා දුක කියලා අර්ථයක්. දැන් මෙන්න මේක බලන්නකෝ. මම කොහොමද භාෂාව අතික්‍රමණය කරන්න වෙනවා කියන්නේ ඔන්න ඔකයි විමසීමක් එක. හොඳට බලන්න සතුට භුක්ති විඳිනවා. අර්ථය හරිද? සතුට භුක්ති විඳිනවා.
දුක. සතුට විඳිනවා කියන එක හොඳයි නේ. සතුට විඳිනවා කියන එකේදී අර්ථය තියෙනවා. සතුට විඳින්න ඕනේ කියලානේ. අපි සාමාන්‍ය අර්ථය පෙන්වන්නේ දුක විඳිනවා කියලා නෙමෙයිද? පුදුම දුකක් විඳින්නේ මේ මිනිස්සයා කියලා. අපි නිකන් බොරුවට රඟපෑවට පුදුම දුකක් විඳින්න කියලා අපි නිකන් අර S2 නිකන් යටපත් කරගෙන කඳුළු ඔන්න මෙන්න පයින්න වගේ තියාගෙන කිව්වට තේනවද අපිට හොරා ඒ වචනේ අර්ථය අපි ඇත්තටම කියනවා කියලා. කියන්නේ සාමාන්‍ය ලෝකයා දුක විඳිනවා තමයි. ඉතින් විඳින එකකට අකුල් හෙලන්න එපා. තේනවද? මලගයක් වුණාම අඬන එක විඳවීමක්. විඳවීමක් නෙමෙයි විඳීමක්. හරිද? ඊට පස්සේ කවුරු හරි දාලනකොට ඇඬෙනවා කියන එක විඳීමක්. ඒ කියන්නේ හොඳට විඳිනවා ඒක. හොඳට බලන්න තරහක් ගත්තොත් කවුරු හරි සම්බන්ධව මොන හරි ප්‍රශ්නයකදී ගැටලුවකදී Tamanට තරහක් ආවොත් ඒ තරහ අපි පොඩි බැඳ හිතන්නේ නැද්ද? මෙහෙම කරා මට මෙහෙම කියන්න තිබ්බ මෙහෙම කරා නම් හරි කියලා එන්නද? යම්කිසි ඇල්මක් බැල්මක් කාට හරි ආවොත් එහෙම ඒක සම්බන්ධව හිතන්නේ නැද්ද දිගට? ඔයාලට තේනවද මේ ගතිය? උනෝර තමයි විඳිනවා කියලා කියන්නේ. හරිද? දුකත් විඳිනවා සතුටත් විඳිනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට හිතෙන්නේ නැහැ ওই විඳිනවා කියන එක සතුටක් පැත්තෙන් එන්නේ කියන එක. පැහැදිලිද මම කියන්නේ? ඒකයි පින්වත්නි අපි ඇත්තටම දුක කියන අර්ථය ගන්නකොටම ඔය විඳිනවා කියන එකෙන් ගැලවෙන්නයි අපිට ඕනේ. ඉතින් වැඩේ තියෙන්නේ අපිම කියනවා නම් ඒක විඳිනවා කියලා ඇත්තටම අපිට ගැලවෙන්න ඕන කමක් ඕකේ නැහැ. තේරෙනවද මම කියන එක? ඒක හරියට හරි කාලේ හොඳ කතාවක් එනවා මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ඉරිදිය තිබ්බා. හරිද? ඒ හින්දා ওই ඉරිදිය සම්බන්ධ ප්‍රාතිහාර මහ දේවල් නෙමෙයි. හරිද? ඉරිදි ප්‍රාතිහාර කියන එක බුදුහාමුදුරුවෝ එච්චර කියා කරන්නේ නැහැ නේ. තුට්ටුවයි කියලා නෙවෙන්නනේ. හරිද? ඔය කාරණාව නිසා ඒ කාලේ හිටපු තව ශාස්ත්‍රවරයෙක් මුළු රටටම අඬබෙරයක් ඇව්වා. හෙට උදේ මේ නගර මැදේ තියෙන මේ රිටක උඩ තියලා තියෙන සඳුන් පාත්‍රේ මම ඉරිදියෙන් ගන්නවා. ඇවිල්ලා බලන්න කියලා. ඔය තමයි ප්ලෑන් එක. හරිද? ඊට පස්සේ මේ ගුරුතුමා ඇවිල්ලා ශිෂ්‍යයන්ට කිව්වා මම දැන් මිනිස්සු ආවට පස්සේ මිනිස්සු කියනවනේ දැන් ඉරිදිය පාන්න කියලා. මම ඉරිදිය පාන්න යනකොටම ඕගොල්ලෝ නතර කරන්න කියලා. එපා ස්වාමීනි ඔබ වහන්සේ වගේ කෙනෙක් ඉරිදිය පාන්න හොඳ නැහැ. මේ සාමාන්‍ය මිනිස්සුන්ට මොන ඉරිදිය පෙන්නනවද? පෙන්වන්න එපා කියලා ඕගොල්ලෝ කියන්න කියලා ගුරුතුමාම කියනවනේ. ගුරුවරයාම දැන් ඒක හදලා දින්න නාට්ටිය. දැන් පහුවෙන්දා උදේ මිනිස්සු පොර බදිනවා. ඉරිදිය පානසේක්වා කියලා කෑ ගහනවා දැන්. ඊට පස්සේ දැන් ගුරුතුමා හොඳයි මං එහෙනම් ඉරිදිය පාණ්ඩයි යන්නේ කියනම අර රැළ ඇවිල්ලා දැන් යනවා. එපා ස්වාමීනි ඔහොම කරන්න එපා කියලා. බලන්න එතන තියෙන ඒ නාටකීය ස්වභාවය. තේරෙනවද? එතන පේනවද මට කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් වගේ ගතියකින් ඉන්නේ. එනේ ඇත්තට මට ඕන කමක් නැහැ. හැබැයි මං ඕනේ වගේ හිතනවා. ඔන්න ඔය හිතලුවට තමයි මිනිස්සු රවටෙන්නේ. පැහැදිලි. හිතලුව කියන එකේ තේරෙනව නේද අර්ථය? හිතලු කියන්නේ සරලවම ඊටාම ලාමක ලාබාල මනස ප්‍රබුද්ධ නැති රාම පුතුරු කරන්න දන්නේ නැති මිනිසුන්ට තියෙන අර සෙනෙහසේ නවාතන වගේ වැඩක්. ඉතින් එතනට වෙලා ඒ කම්ෆර්ට් සෝන් එකේ ඉන්න පුළුවන්. කිසිම දෙයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් ඒ හින්දා හොඳට තේරුම් ගන්න මම කියන්නේ ගියේ පෙනීම, ඇසීම, දැනීම, සිතීම කියන ධර්මතාව ටික. අපි අද කල්පනා කරනවා මට ඕන විදිහට පවතින එකක් නෙමෙයි ඒක වෙන්නදී අනාත්මයි කිව්වේ කියලා. දැන් ওই වෙන්නදී කියලා වචනේ මමයි කිව්වේ දැන් ඈ. අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි වෙන්නදී නෙමෙයි මේක තමයි අනාත්ම කියලා. වෙන්න ඇති කියනකොට එතන තියෙන පොඩි කුකුසක් හොයන්න ඕනේ කියන ගතිය. වෙන්න ඇති කිව්වහම තේනවද? හැබැයි ඒකමයි කියලා දරාගත්තොත් හොයන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් වසඟේ නැහැ කියන්නේ මට ඕන විදිහට වෙන්නේ නැහැ නේ මේක. ඒ හින්දා දුක තමයි. තේනවද? ඒතර ආයි ගන්නවා ටක් ගාලා ලයින් කරලා බුදුහාමුදුරුවෝ කියවදිනෙත් එක්ක දුක කිව්වේ මේක. ඇයි වසඟේ තියන්න බැරි? අනිත් වෙලා නේද? හරිද? ඕක තමයි ගන්නෙ. පැහැදිලිද මං කියන එක? හොඳට බලන්න පිටින් අනිත් තාම සරල තරගයක් ඕකේ තියෙන්නේ. හොඳට බලන්න භෞතිකයේ හරි මානසික සංකල්පයක් හරි මේ ලෝකේ ඕනම සිද්ධියක් Tamanට ගෝචර කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. මේ ලෝකේ ඕනම දෙයක් ගෝචර කරත හැකියි. ඒතර මම අහන්නේ වඩා ප්‍රබල අපිට පේන ඇහෙන දැන්න හිතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ගතියද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගතියත් අල්ලන්න පුළුවන් මේ නිත්‍ය ආත්මීය සුඛ සහගත ස්වභාවයද? දෙවෙනි එක තියෙන්නේ කියන්නේ වඩා ප්‍රබල ඔය නිත්‍ය ආත්මීය හැඟීම. ඒකයි බය නැතුව අපි ඕවා කියවන්නේ. මම අර මුලින්ම මතක් කරපු එක. කවදාවත් හඳුන් කුරු ඔතපු කොලේ මම දැන් සුවඳ ගහනවා කියලා විශේෂයෙන් හිතෙන්නේ නැහැ නේද? ඇයි? යා ඉන්නේ කොහොම සුවඳ ගොඩේමයි වෙනසක් නැහැ. හරිද? අර බුදුහාමුදුරුවෝ එක තැනක පෙන්නනවා මට මතකයි පායාසි රාජන් සූත්‍රයේ මේ උපමාව තියෙන්නේ. අර එතන රත්තුමා අහනවා දැන් ස්වාමීනි මරණ කට්ටිය ඉපදෙනවා නම් මම ওই මරණ මිනිසුන්ට කියලා තියෙන්නේ ඇවිල්ලා මට කියන්න ඉපදුනේ කොහෙද කියලා. මේ රත්තුමාට ලොකු ප්‍රශ්නයක් තිබා. මරණ මිනිස්සු ඉපදෙනවද කියලා. කොහෙද ඉපදෙන්නේ කියලා. මොකද 15ක් සම්බන්ධ අදහසක් ගන්න බෑනේ. චතුූපපති ඥාන වගේ පුබ්බේ නිවාසානුස්සති වගේ ඥාන නැත්තම් බෑනේ කරන්න. ඒතර අපි ශ්‍රද්ධාවෙන් ඒක ඒ අර්ථ උලුප්පා ගැනීමට තමයි සාමාන්‍ය මිනිස්සු වෙහෙසෙන්නේ. නැත්තම් ඉඩ්ගාගේසි වගේ අද වෙනකොට තියෙන ඔය වාර්තා සටහන තමයි අපිට තියෙන්නේ.
අර තැනදී රතුමා අහන ප්‍රශ්නෙට එක තැනදී අහනවා දැන් සුගතියට ගියා නම් දිව්‍ය ලෝකෙ ගියා නම් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියන්න දෙපයි ස්වාමීනි. ඒතර ඒ හාමුදුරුවෝ දෙන උදාහරණය තමයි අසූචි වලින් ගොඩාපු මිනිසෙක් අසූචිට බහැලා කියයිද අහනවා. අසූචි වලින් ගොඩාව නම් ආයි අසූචිට බහැලා කියයිද කියලා අහනවා මේ එන්න උඩට කියලා. ගා ගන්න කැමති නැහැ. පැහැදිලිද? තේරෙනවද ඒකේ අර්ථය මං කියපු? ඒ වගේ හොඳට එකක් තේරුම් ගන්න අපි සාමාන්‍යයෙන් කැමති වෙන්නේ අර අසූචි වලින් ගොඩ ආවා කියන එක වලට ගිහිල්ලා කියන්න. ඒ අපිට වෙනසක් එපේ. ඒක තේරෙනවද? යන්නේ අපිට මේ කාරණාව හැඟෙන්න හෝ දැනෙන්න ඕනේ වැඩි. හැඟීම දැනීම කියන සිද්ධිය වැරදි කියන එක අපිට අහුවෙන්නේ නැහැ. මෙහෙමයි. ඒක වචනෙට මන්ත්‍රය වගේ කියන්න පුළුවන්. දැනෙන එකත් වැරදි, හිතන එකත් වැරදි කියලා කියන්න පුළුවන්. නමුත් ඕනට තේරෙනවද? ඒක බාරගෙන ඒකෙම ඉඳන් එපා කියනවා කියලා. මං කියන්නේ පැහැදිලිද? ඔයාලා දන්නවද දන්නේ මේ භෞතික විද්‍යාව මූලධර්මයක් ඕක ලස්සනට ඔප්පු වෙන තැනක් තියෙනවා. කැරගෙන පුටු තියෙන්නේ. ඔය කැරගෙන පුටුවක ඒ කැරගෙන පුටුව කියන්නේ පද්ධතියක් නෙවෙනම. ඒ පද්ධතියට බාහිරින් අතපය කකුල් තියන්න නැතුව. ඒ කියන්නේ පුටුවේ වාඩි වෙලා කකුල් දෙක බිම තියන්න බෑ. හරිද? අතපය වෙන මේස වලට ගාවන්න බෑ. පුළුවන් නම් පුටුව උඩ වාඩි වෙලා ඇඳෙන් අල්ලගෙන කකුල් දෙකත් ඒ පුටුව පද්ධතිය තියාගෙන. අර යට තියෙන කකුලෙත් බෑ. යට තියෙන මෙහෙම මකුළු වගේ කකුල් වගේ ඒකෙත් බෑ. පුළුවන් නම් එහෙම බලයක් දාලා පුළුවන් නම් කරකවන්න. පුටුව. දශමයක්වත් කරගෙන්නේ නැහැ. හැබැයි මහන්සිය යෙදෙනවා. කරන්න ඕනේ කියන එකත් යෙදෙනවා. ඇයි සංසන්දනය කරගෙන්නේ නැහැ කියලා. ඇයි එහෙම වෙන්නේ? පද්ධතියක් තුල යම් බලයක් පද්ධතිය තුලින් යෙදෙවොත් ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් අනිත් පැත්තට වැඩ කරන පද්ධතියෙම. මම මෙහෙට කරනකොටම අනිත් පැත්තට බලයක් එනවා. එහෙනම් කරකවන්න බෑ. ඕන జగතෙක වාඩි කරලා කරන්න බෑ. කොච්චර හයිය තිබ්බත් බෑ. පැහැදිලිද මං කියන එක? ඒකයි ඕගලන්ට බස් එකක් ඇතුලේ බස් එකක් යනකොට බස් එකේ බ්‍රේක් එක කියන්නේ අර පද්ධතියෙන් වෙනව සම්බන්ධ කරපු එකක් නේ. තේරෙනවද? බස් එක ඇතුලෙන් නවත්තන්න කිසිම පියවරක් ගන්න බෑ. තේරෙනවද මං කියන එක? ඒ හින්දා මං කියන්න ගියේ ඒකයි පින්වත්නි මේ අපිට අන්තිමට අවසානයේදී බුදුහාමුදුරෝ දේශනා කළා වගේ අපිට හම්බෙලා තියෙන අන්තිමට විඥානවාදී ස්වභාවයක් මේකේ. හරිද? ඒක ලොකු සංවේගයක්. කියන්නේ මේ විඥාණයට කොට කරලා ගන්න එක. භෞතිකවාදයෙන් ගැලවෙන්න ඒ කාලේ හිටපු සත්පුරුෂයෝ පවා ඒ කාලේ හිටපු ප්‍රඥාවන්තයෝ පවා උත්සාහ කරා. ඒගොල්ලෝ ඒවට උපදෙස් දුන්නා, මාර්ගෝපදේශය සැලසුවා. අරක සාසුන් වහන්සේ පවා කාමය ඊටාම මඩ සහගත ස්වභාවයක්, මේක දුකක් 10ක් ගින්නක් දරුවනි. ඒ හින්දා චරිතම් බ්‍රහ්මචරියං කත්තබ්බං කුසලම් බහුං කියලා අනුශාසනා කරේ. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කුසලය බහුල කරන්න කියලා අනුශාසනා කරා ඒ කාලෙත්. අවුරුදු 80000ක් 60000ක් විතර ආයුෂ තිබ්බ කාලේ. හරිද? දිව්‍ය විමන් වගේ නේ කියන්නේ. හරිද? ඒතර ඒ කාලෙත් ඕවා කියනවා. දැන් අපි ධර්මයේ කියන එක අන්තිමට ලෙහාගෙන මේ හිතේ තියෙන මානසික සංකල්පයක් හින්දා තමයි අපි දුක් විඳින්නේ. හිත තමයි ප්‍රශ්නේ වගේ හිතට කොට කරනවා. හරිද මම කියන්නේ? දැන් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? ධර්මයක් කියලා හොයනකොට අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ භෞතිකය මොන වුණත් කමන්නේ තමන්ගේ හිත පැත්තෙන් වටිනාකමක් ආව නැත්නම් හරි වගේ එනවා. එතන මම කියන එක. හොඳට තේරුම් ගන්න 5000 කොලයක් අරගෙන ඕක මඩ ගෑවත් අසූචි තවරුවත් ඕක නිකන් වේලෙන්න දාලා තිබ්බත් අවුවේ පැසර තෙමෙන්න තිබ්බත් මට අමතක වෙලා බිම් වෙලා තිබ්බත් 5000 වටිනාකම ගෙවෙන්නේ නැහැ. ඒ වගේ මනසින් මොන පැත්තට අනිත් පැත්තට දාලා ටෙම්පරාදු කරත් වටිනාකම ගෙවෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔය හින්දායි මම කිව්වේ ඇසුර කියන එක හොයන්න බෑ වගේ. ඇසුරු වෙනවා කියන එක හොයන්න බෑ වගේ. කෙලෙස් එක්ක තමයි ජීවත් වෙන්නේ කියන එක හොයන්න බෑ. ඔන්න ඕක තමයි අර හොඳට බලන්නකො මේක. අර මම එක සැරයක් කතා කරපු මේ උපමාව. හොරෙක් හොරකම් කරලා හොරාට තමන් හොරා කියලා අමතක වෙනවා. මේ හොරා ගිහිල්ලා පොලිසියෙන් ටිකක් දානවා හොරකම් කරලා තියෙන හොරා හොයලා දෙන්න කියලා. කොහොමද බේරන්නේ දැන්? පැහැදිලිද? නැත්නම් නිකන් හිතන්න ඔන්න වේදිකා නාට්‍යයක එක්තරා නළුවෙක් හතුරගේ චරිතය රඟපාන්න දැන් උත්සාහ කරනවා. දැන් මෙයාට තියෙන වෙඩි තියන්න. හරිද? මේ මිනිස්සයා තමයි රඟපානවා කියලා අමතක වුණොත් මොකද වෙන්නේ? සිද්ධිය ඇත්ත වෙනවා. ඇත්ත වෙච්ච ගම කට් කිව්වත් අහන්නේ නැහැ. තේරෙනවද? මේ ළඟදී එක මේ ඉන්ටර්වියු එකකදී මම දැක්කා ඒකේ වාර්තා කරලා තිනවා මේ ශිල්පියා මේ ලෝකේ හදපු චිත්‍රපටයක ඒ චරිතයට රඟපාපු නළුවා කියලා තියෙන කතාව. එයාට චිත්‍රපටය ඉවරලා සෑහෙන කාලයක් මහන්සියක් දරන්න උනවලු ඒ චරිතින් එළියට එන්න. මොකද ඒ චරිතය ඇත්තටම ඒ මට්ටමට පත් තියංගලා මනස. පැහැද? ඒතර සිද්ධියක් වෙනවා. ඒක මම පිටරටක වෙච්ච සිද්ධියක්. වේදිකා නාට්‍යයක් රඟපපා ඉන්නකොට ඔඩියන්ස් එකේ හිටපු මිනිස්සෙක් මේක කරන්නේ හරිද? ඔඩියන්ස් එකෙන් නම් බලනකොට මේ මිනිස්සුන්ට අමතනවා මේක නාට්‍යයක් කියලා. හරිද? මෙයා ආස කරන ප්‍රධාන නළුවව එතන ඉස්සරහා ඉන්න විරුද්ධ පාර්ශවයේ විසින් මැඩ පවත්වන්න හදන දර්ශනයකදී මේ මිනිස්සයාගේ ඉනිය තිබ්බ පිස්තෝලෙන් වෙඩි තියනවා අර හතුරට. ඇත්ත වෙලා.
තේනවද? ඕගලන්ට මම හිතන්නේ ඕක මහලු කරුමයක් නෙමෙයි සාමාන්‍ය නාට්‍ය චිත්‍රපටයක් හරි මැච් එකක් හරි බලනකොට ඕක වෙනවනේ. තේරෙනවද? ඒ මට්ටමට මැත්ත වෙනවා. පැහැදිලි කතාව. ඔන්න ඔය ගතිය ඒකයි මම කියේ හිතලුවකින් ගන්න බෑ කියලා. මොකද අපි හිතමු අර වේදිකා නාට්‍යයේ නළුව දෙන්නේ රඟපාන්නේ කියන සෙන්ස් එක තිබ්බනම් වෙඩි තියන්නේ නෑනේ. හරිද? හැබැයි මෙයා වෙඩි තියනකොට හිතලමයි කරන්නේ. ඒකයි හොඳට තේරුම් ගන්න හිතනවා කියන එක මනෝ සංකාරයක්. ඒක විමුක්තියක් නෙමෙයි මනෝ සංකාරයක්. ඒතර දස අකුසල් පත ගත්තාම දස අකුසලයේ සම්බන්ධ විස්තරය ගත්තාම වඩා භයානකයි කියන්නේ කොහෙටද? කය වචනේද හිතද? අවිජ්ජා දෝමනස ආදිනව නේද? අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨිය කියලා පෙන්නන්නේ. ඒක පල්ලෙහාම අන්තිම තුනට දාලා තියෙන්නේ. කියන්නේ ඒක තමයි බරපතලම. පැහැදිලිද? ඒකයි හිත කරන කිසිම දෙයක අවසානදී වටිනාකමක් ඉතුරු වෙන්නේ නැහැ. තියෙන තැනින් රීප්ලේස් කරගන්න පුළුවන්. ඒක හරි. ඒක තර්කයක් නෑ හොඳේ. එතනින් මනස සැහැල්ලු වෙනවා, සෙටල් වෙනවා. මේ ජීවිතය ඇක්සෙප්ට් කරන්න පුරුදු වෙනවා. රිජෙක්ෂන් අඩු කරනවා. ඕන දෙයක් Tamanට දරා ගන්න පුළුවන් වගේ හැකියාවක් එනවා. ඒක තමයි ඔය වෙන්නේ. ඒවට කියන්නේ චිත්ත සමාධි කියලා. බුදුපියාණන් වහන්සේලා මෛත්‍රිය නිර්වචනය කරනකොටවත් චිත්ත සමාධිය නෙමෙයි පෙන්වන්නේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියලා පෙන්වන්නේ. චිත්ත විමුක්තියට පෙන්වන්නේ. පැහැදිලිද? සමාධිය නෙමෙයි. මොකද අපේ බයොලොජි එක අපේ මානසික ස්වභාවය නැත්නම් අපේ භෞතිකය සහ මනස බිහි වෙන්නෙම මේ ඕනම තත්වයකට ඇඩැප්ට් වෙන්න තමයි. මේ ඕනම දෙයකට අනුවර්තන වෙන්න තමයි අපි හැදෙන්නේ. ඒකයි පින්වන්නේ හොඳට තේරුම් ගන්න තමන්ව වදපු කුස දීපු අම්මා මලත් අපි මැරෙනකන් ඒ දුක අපිත් එක්ක තියෙන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? අපි ඒ සිස්ටම් එකේ ඒ පද්ධතිය තියෙන රටාවට ස්වභාවයෙන්ම අනුවර්තන වෙනවා. අර ගෙම්බ වගේ තමයි. පැහැද? උතන ප්‍රශ්නේ වෙන්නේ ගෙම්බව හැලියකට දාලා රත් කරනකොට ඌට පුළුවන් මට්ටමින් අනුවර්තන වෙවි ඉන්නවා ටික වෙලාව. එක තැනකදී ගෙම්බගේ ඇඟේ උෂ්ණත්වය වතුර උෂ්ණත්වයට සමාන කරගන්න බැරි වෙච්ච ගමන් එවලේ උත්සාහ කරනවා පයින්න බෑ. නිකම්ම ගෙම්බි සුප් එක තමයි හැදෙන්නේ. මැරලා යනවා. හරිද? දැන් ඒ ගෙම්බගේ කතාවේ නම් ගෙම්බට යම් තැනක අනුමාන ඥානයක් හරි එනවනේ. දැන් මට මොකක් හරි අවුලක් වෙන්න හදන්නේ ඉනම පයින්න ඕනේ කියලා හරි. එයාට පැන ගන්න බැරි වෙන එක. අපි මේ ඉන්න හැලිය ඇතුලේ අපිට එහෙම තේරෙනවද? අතන සෙල්සියස් 100ක් විතර උනා ගියමු වතුර හැලිය. අවීච මහ නරකේ වගේ ගත්තොත් එහෙම ගිනි කොහොමද? හිතා ගන්න බැරි තරම කොයි කියන්නේ. හරිද? යකඩ නිසාරණේ වගේ එකක් ගෙනෙන්න තිනවනම් 3000 5000 විතර කියන්නේ සෙල්සියස් වලින්. හරිද? ඒකටත් ඇඩැප්ට් වෙනවා කිව්වහම. ඒකටත් සුරු වෙනවා කිව්වහම නිරිසත්තු. කොහොමද ඒක? බලන්න මං කියන්නේ. එහෙනම් බිමදී අපි ඉන්න හැලිය හැටියට අපිට පයින්නවත් දහසක් එන්නේ නැහැ. ඒකයි ওই චක්‍රය බිඳපු කෙනෙක් ওই කතාව කියනකොට ඊටාම කලාතුරකින් කන් යමු වෙන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා අරගෙන. බැලද? ඒකයි කවදාවත් සත්‍ය ලෝකේ ජීවමාන වෙනකොට සත්‍යට හුඟක් කට්ටිය ආකර්ෂණය වෙන්නේ නැහැ. අර සත්‍ය සහ බොරුවේ මිත්‍රකම ගැන මම කලින් දවසක් කිව්වේ. අන්තිමට බොරුව තමයි ලිඳෙන් ඉලට ඇවිල්ලා සත්‍ය ඇඳුම ඇඳගෙන තාමත් අපිත් එක්ක ඉන්නේ. ඒකයි අපිට සත්‍ය මේ මට්ටමට තේරිලා තියෙන්නේ දැන් මේ. ඇයි බොරුව හැමසෙම කැමති මොකද? තමන්ගේ බොරුව පෙන්න ගන්නනේ. තමන්ගේ බොරුව හැමෝටම පතුරවන්නනේ. ඉතින් ඒ බොරුව කියන එක සත්‍ය කියන ආටෝපයෙන් වහලා අපිට දුන්නාම අපිට තේරෙනවා. තේරෙනවා කියන්නේ බොරුව. හැබැයි අපි හිතන්නේ සත්‍ය කියලා. හරිද? ඒක මේකේ ප්‍රශ්නේ හරිද? මම කියමින් ආපු කාරණාව මෙන්න මේක හොඳට තේරුම් ගන්න. අපි හිතමු මල්ල ක්‍රීඩකයෙක් නැත්නම් දුවන්නෙක්. හරිද? දිවීමේ ක්‍රීඩාව කරන කෙනෙක් මෙයා දුවනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ අර්ථය හොඳට බලන්න හරිද? දුවනවා කියන එකයි එකතන නැවතිලා ඉන්නවා කියන එකේ වෙනසක් නැහැ. හරිද? එළියෙන් බලන අපිට වෙනසක් තියෙනවා. ඒ දෙන්නට වෙනසක් නැහැ. දුවන කෙනාට දුවන වේගය හම්බෙන්නේත් නැහැ. නතරලා ඉන්න කෙනාට වේගය ගැන දවසක් ඉන්නෙත් නැහැ. ඒකයි පින්වත්නි මේ පොඩි ළමයෙක් කියන චරිතය ගත්තාම අපිට ඕන නම් ශුන්‍යතාවය ඉස්මතු කරන්නත් උපමාවකට දෙන්න පුළුවන්. ඒ වගේම පෘථග්ජනභාවය ඉස්මතු කරන්නත් උපමාවක් දෙන්න පුළුවන්. එකම උපමාව අර්ථය වෙනස් කළ දෙත හැකියි. පැහැදිලි මං කියන එක. මට කියන්න ඕනේ වේගයෙන් දුවනකොට දුවන බව කියන එක හම්බෙන්නේ නැහැ. හරිද? ඒකෙන් කියන්නේ දුවන්නේ නැහැ කියලා නෙමෙයි. ඒක පැහැදිලිද? මොකද මම ඒක විශේෂයෙන් අවධාරණය කරන්නේ දැන් දුවන්නේ නැහැ කියන සිද්ධියේ දුවනවා කියලා කියෙන්නේ නැහැ නේ. එකතන හිටන් ඉන්න කෙනෙක්ටත් දුවනවා කියන එදීම එන්නේ නැහැ නේද? එතකොට හිටන් ඉන්න මිනිස්සයත් එක්ක දුවනවා කියලා එකක් කතා කරලා ලැබුත් නැහැ නේද? දුවනවා කියන එක කතා කරන්න ඕනේ දුවන ක්‍රීඩකයෙක් එක්කනේ. ක්‍රීඩා පිටිය ඒ පිච් එකත් එක්කනේ. දුවන්නේ නැති කෙනත් එක්ක ඔය එකක් කතා කරලා නැහැ. මම කියන උපමාව පැහැදිලිද? එතකොට මම කියන්න ගියේ දුවනවා කියන ස්වභාවයේදී දුවනවා කියන සිද්ධිය යෙදෙන්නේ නැහැ යාට. කියන්නේ එයාට යෙදෙනවා නම් මම දුවනවා කියන එක එයා දුවනවා නෙමෙයි නැවතිලා ඉන්නේ එතන.
පැහැදිලිද මං කියන එක? ඒක තේරෙනවද? ඔය කාරණාව ඉස්මතු කරන්නේ අපි තමයි අර ක්‍රීඩාගාරේ ඉඳලා. මෙන්න මෙයා දුවනවා, මෙන්න මේක පාස් කරා, අරක පාස් වුණා, අන්න අරව පාස් කරා කියලා අපි කියන්නේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වා දුවන්නේ නැති කෙනෙක්ට දුවනවා කියන එක ගැන කතා කරලා වැඩක් නැහැ නේ. එතකොට ඇත්තටම අහක යන දෙයක් තමයි ක්‍රීඩාගාරයේ ඉන්න ප්‍රේක්ෂකයෝ කතා කරන්නේ. ඒකේ ඒගොල්ලන්ගේ අර්ථය නෙමෙයි. ඒකේ ඒගොල්ලන්ගේ ජීවිතේ නෙමෙයි. නැති නඩුවක් පටලවා ගැනීමක් ඒ කරන්නේ. හරිද? ඒ ක්‍රීඩා තරඟේ නියුතු ඒ දිවීමේ ඉසව්ව කරන කෙනා තමයි ඇත්තම දිවීම කියන අර්ථයේ ඉන්නේ. දැන් තේරෙනවද? දිවීම කියන අර්ථය ඉස්මතු වෙනකොට දුවනවා කියන ඇක්ෂන් එක යටපත් වෙනවා. මේ යටපත් වෙනවා කියලා කියන්නේ මේ අර අකර්මණ්‍ය එනේ අර ප්‍රොමිනන්ට් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හරිද? දුවනවා කියන ඇක්ෂන් එකට යොදන්න බැරුණා. මොකද ඇක්ෂන් එකක් හැමතිස්සම බේස් වෙන්නේ කම්පැරිසන් එකක් එක්ක. සංසන්දනය වෙනවා උක. හරිද? සංසන්දනකින් ආවොත් තමයි අරක කරා මේක කරා වම ඉස්සුව දකුණු ඉස්සුව කියලා එන්නේ අපිට. දැන් මාච් ෆාස් කරනකොට කොහොමද වෙන්නේ? වම දකුණ කියනවනේ. ඒ මොකද ඇක්ෂන් එකත් එක්ක යන්න පුළුවන් අපිට වචනෙත් එක්කනේ. හැබැයි ඒ ස්වභාවයට ගියපු ගම. එතකොට වම දකුණ කියන එක යෙදෙන්නේ නැහැ. හැබැයි යෙදෙන්නේ නැහැ කියන්නේ යන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ හුස්ම ගන්නවා කියන එක ගන්නකො. ඕලන්ට හෙම්බිරිසා වගේ දෙයක් හැදුනොත් හුස්ම වැටෙනවා කියන එක තේරෙනවනේ. හුස්ම ගන්න අමාරුයි. හුස්ම වට ගන්න අමාරුයි. ඒතකොට අමාරුයි. ඒක තේරෙනවා. ඒක කම්පැ වෙනවනේ. හැබැයි නිරෝගීව ශ්වසන පද්ධතිය ආබාධයක් නැති වෙලාවට හුස්ම වැටෙනවා. ඒ කියන්නේ ආස්වාසය හෝ ප්‍රාස්වාසය සම්බන්ධ කිසිම අදහසක් ගන්න බෑ. ගන්න බෑ කියන්නේ වැටෙන්නේ නැහැ කියන එකද? හුස්ම වැටෙන්නේ නැත්තම් මැරෙලානේ. තේරෙනවද? තේරෙනවද මේකේ තියෙන සතුටට කාරණාව සහ අති සංවේගජනක කාරණාව උතනම තියෙනවා. සත්‍ය කියන එක ඉපදිච්ච දවසේ ඉඳන් අපිත් එක්ක හැමම තියෙනවා. හැබැයි ඉස්මතු වෙන්නේ නැහැ. හරිද? ඒවා ඉස්මතු වෙන්නේ ඇක්ෂන්ස් වලින්. එනේ කර්මයෙන්. අපිට සසරින් එතර වෙන්න ඕනේ කියන කාරණාව මතුවෙන්නෙම මේ වෙන ප්‍රශ්න නිසා. ඒ හින්දා එක අතකින් ලෝකේ ප්‍රශ්න තියෙනවා කියන එක ආශිර්වාදයක්. මොකද ප්‍රඥාවන්තෙන්ට ගොඩ යන්න තැනක් ඕක. එක අතකින් ප්‍රශ්න තියෙනවා කියන එක පුදුම සාපයක්. මොකද මෝඩයෝ ටිකට සසරම හිර වෙන්න උගලක් ඕක. පැහැදිලිද? ඒක තේරෙනවද? අපි බලන කෝණය සුද්ධ නොවන තාක්. මෙමය. මෙතන මේ මම ඔය පාවිච්චි කරනකොට අපි බලන මට තියෙන කෝණය කියද්දි තේරෙන්නේ මට කෝණයක් ගැන වැඩක් නැහැ කතා කරලා. දෘෂ්ටිය පිරිසුදු නොවන තාක් සියලු තැන්වල තියෙන්නේ නතර වෙන්න තියෙන සිද්ධාස්ථාන ටික. නතර වෙන්න තියෙන හෝටල් ටික තමයි හම්බෙන්නේ. දෘෂ්ටිය පිරිසුදු වෙනකොට ආශ්‍රයත් එක්ක හැමතිස්සෙම මතක් වෙන්නේ අම්බලන් මේ තියෙන්නේ කියන එක. නතර වෙන්න බෑ කියන එක. හොඳට හිතන්න. ඔයගලන්ට තේරෙනවා නම් අපි හිතමු අපි හැමෝම යනවා කියලා පාරුවක යන්නේ මහා සාගරයක් මැද සැඩ කුණාටු මෝරු මකරෝ හිතාගන්න බැරි සතු ඉන්නවා. ඕගොල්ලන් නිකන් පොඩ්ඩක් හරි හිතා දාගන්න පුළුවන් වේද? දැන් නම් පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ඉන්නවා. දැන් පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. එහෙම හිතනවද? නෑ නිකන් හිතලා බලන්නේ නිකන් ඒ අදහසත් එක්ක. කොයි වෙලේ ගොඩට යනවද කියලා ඉන්නේ. පැහැදිලිද? නිකන් හිතන්න මේ වැවකට පයින්නකොට අපි දන්නේ නැහැ පයින්නකම් මේකේ ඉන්නවා කියලා කිඹුල්ලෝ. හරිද? පැන්නට පස්සේ මැද පිහින්නකොට ඈ දැන් කෙනෙක් කියනවා ඕක කිඹුල්ලෝ ඉන්නවා. දැන් අර සතුටින් පීන නානවද? නැත්නම් අර තියෙන හයිය එෆර්ට් එක දාලා සම්පූර්ණයෙන්ම ගොඩට දඟලනවද? එහෙමයි වෙන්නේ පියාදී. ඔන්න ඔය තියෙන අප්‍රමාදීව වෙන්න ඕනේ. තේරෙනවද? ඔය අප්‍රමාදීව වෙනකොට අපි ලගින්න හදාගත්ත හෝටල් ටික අම්බලන් කියලා පේන්න ගන්නවා. තේරෙනවද? හෝටල් වල ලගින්න ගියාම ඒ ඔක්කොම මගේ මට අයිති වුණා නම් හොඳයි කොච්චර ලස්සනද මේවා මම නැතිනොත් මේවා කවුද බලාගන්නේ ඔය ඔක්කොම එනවා. සේවක වෘත්තියට කැමති වෙනවා මැනේජර් වෘත්තිය කරන්න කැමති වෙනවා. ඕක කැමති වෙනවා. හැබැයි අම්බලම කියන අර්ථය ආපු ගමන් ටක් ගාලා මොකෝ වෙන්නේ? පාවිච්චිය හරියට කරලා තව කෙනෙක්ටත් ඉතුරු කරලා යනවා කියන පරාර්චර්යාව ඉතුරු වෙනවා. හරිද? ඒතර මනුස්සකම කියන එක ස්වභාවයෙන් ඇති වෙන්නේ. තේරෙනවද? නැත්තම් මොකද වෙන්නේ කියන්නකෝ මනුස්සකම අපි හදලා තියෙන්නේ ආටිෆිෂලි. ඒ මොකද අපි කාට හරි දෙයක් දෙන්නේ වැඩිපුර තිබ්බොත්. වැඩිපුර තිබ්බොත් හොඳේ. අපේ ටික දෙන්නේ නැහැ ලේසියෙන් හරිද? වැඩිපුර තිබ්බොත් දෙනවා. වැඩිපුර හම්බ කරලා දෙනවා. තමන්ගේ ටිකට කවදාවත් චැලෙන්ජ් වෙන්නේ නැහැ. හැබැයි අම්බලමක් වුණොත් එහෙම කොහොමද? තමන්ට කියලා දෙයක් නැහැ. ඕන වෙලාවක දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒකයි ඔය හොඳට තේරුම් ගන්න මේ බුදුහාමුදුරෝ දාණය හික්මීම විමසීම කියලා පෙන්වන අර්ථවල ඇක්ෂන් එක නෙමෙයි බලන්න ඕනේ හොඳේ. මොකද හැමතිස්සෙම ඇක්ෂන් එකක් නැත්තම් කර්මයක් රෙජිස්ටර් වෙන්නේ අපිට දෙයක් ලැබුණා කියන අර්ථයට. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා අපිට දෙයක් තියාගෙන තමයි හැමෝම දෙයක් දෙන්නේ. ඉතින් ඒක තමයි කර්මයෙන් වෙන්නේ. පැහැදිලිද? ඒකනේ කර්ම ප්‍රවාහයෙන් පයින්න බෑ කියන්නේ. මොකද කර්මය හැමතිස්සෙම රෙජිස්ටර් වෙලා තියෙන්නේ දැන්.
يعني මම පාර යනවා කිව්වොත් එහෙම කරපු කර්ම වලට මට ලැබීමක් තියෙනවනේ. හැප්පෙන්න පුළුවන්, ත්‍රිවිල්ලක් හම්බෙන්න පුළුවන්, තෙල් ටිකක් අරන් දෙන්න පුළුවන් කවුරු හරි. නැත්තම් ගහ ගන්න ගුටි යන ගන්න තැනකට අහු වෙන්න පුළුවන්. එයි මං ලබාගත දේවල් ටිකක් තියෙනවනේ හැමදේම. හැබැයි අතහැරලා දුන්නා නම් කිසිතරක ලගින්න බැරුව වෙනවා. ඒ කියන්නේ කර්මය කියන එක අනිත් පැත්තට සපෝට් කරන්න ගන්නවා. කර්මය අකර්මන්නේ කරන්න. පැහැදිලි මං කියන්නේ. මං ඒකට උදාහරණ කිව්වොත් එහෙම සසරේ මිනිස්සෙක්ව දුවවන්නේ තණ්හාවෙන්. මං කියන අර්ථය වැරදි මම මේ තේරුම් කරන්න කියන්නේ හරිද? තණ්හාව තමයි සත්වයා දාස. මම මේ කියන්නේ අර්ථය පෙන්න. තණ්හාව තමයි මේ මිනිස්සෙක්ව ලෝකේ ගමන් කරන තියෙන ඉන්ධනය පෙන්වන්නේ. ඒ තමයි ඉන්ධනය. ඡන්දය කියන්නේ ඉරිදිපාදයක් හැබැයි. ධර්මයේ නැත්තම් සත්‍ය නැත්තම් කෝණේ වෙනස් වෙච්ච ගමන් උපදින්නේ ඡන්දයෙන් ඉරිදිපාදය. ඡන්දය කියන්නේ තමයි මොකද්ද? කැමැත්ත. තණ්හාව කියන්නේ කැමැත්තනේ. එතනද කැමැත්ත කියලා කියුණා අර්ථ දෙක. හොඳම උපමාව තමයි ආනන්ද හාමුදුරන්ට අර යාළුවා ඇවිල්ලා කියන කතාව. ඇවිල්ලා කියනවා ඒ තරුණයා ආනන්ද හාමුදුරන්ගේ යාළුවෙක්. මේ ආනන්ද හාමුදුරනේ මේ දැන් බුදුහාමුදුරු කියනනේ තණ්හාව තමයි මේ ඔක්කොටම ප්‍රශ්නේ. කැමැත්ත ප්‍රශ්නේ. ඉතින් ඔබ වහන්සේලා නම් කියන්නේ මේ කැමැත්තෙම මේක කරන්න කියලා. මොකද්ද මේකේ මේ උබතෝ කොටි කියලා අහනවා. ඒතර ආනන්ද හාමුදුරු කියනවා දැන් ඔබතුමාට මාව හම්බෙන්න කැමැත්ත තිබ්බද නැද්ද? ඔය තිබුණා ස්වාමීනි. ඉතින් ඒතර දැන් මාව හම්බුණානේ. දැන් මාව හම්බෙන්න ඕන කැමැත්ත තාම තියෙනවද? නෑ මට දැන් නම් මේ ඔබ වහන්සේ කියන ගමන් මට මතකුනේ කියනවා. ඇයි ඒක ඉවරයි එතනම. පැහැදිලි කියන එක. උපමාව හරි. අන්න ඒ වගේ මම ඒකයි මතක් කරේ කර්මය උපස්ථාන කරනවා කියලා ධර්මයක් දන්න කෙනාට ගොඩ වෙන්න අර අර්ථය නිසා. මොකද තණ්හාව කියන අර්ථයට නොදන්නකම කියන ඉන්ධන එකතු වුණාට පස්සේ දිගටම සසර දුවනවා. හැබැයි දැනුවත් භාවය එකතු වෙච්ච ගමන් කර්මයට එයා උපස්ථාන කරනවා කර්මය අකර්මණය වෙන්න. පැහැදිලිද? ඒ කියන්නේ අවසානදී තමන් විසින් තමන්ව කාගැම්ම වගේ අර්ථයක්. ඔක මට මතක් වුණේ කජ්ජනීය සූත්‍රයේ අර්ථය. අර තමාව කණු ලැබීමි කියලා අර්ථයක් තියෙනවා. කියන්නේ මේ රූපය කාලා තියෙන්නේ කියලා කියන්නේ. ඒක ගණ්ඩේපණිය උඩ තියෙන අර්ථයෙන් හරියද? රූපයක් ඇවිල්ලා කාලා වගේ කතාවක් නෙමෙයි කියන්නේ. හරිද? අර මට මම අර මතක් වුණේ තියාර ඒකේ තම්නේල් එකේ දාලා තිබ්බ අර ඒ දවස්වල ගේම් එකක් තිබ්බනේ අර මෙහෙම පොඩි පොඩි රවුමක් තියෙනවා උන් කන මොනවද තියෙන ඒවා. ඒ වගේ අපිට දෙන්නේ මෙහෙම එකෙක් ඇවිල්ලා කනවා ඇති කියලා. එහෙම නෙමෙයි. නොදන්න කෙනා තමා විසින් තමාව වර්ධනය කර ගැනීමක් තියෙන්නේ. වගා කර ගැනීමක් තියෙන්නේ. අර්ථය එනකොට ජීර්ණයක් තියෙන්නේ. ඒ කියන්නේ තමා විසින් තමාව නසා ගැනීමක් කියන්නේ. පැහැදිලිද? පැහැදිලි මම කියන එක. අන්නේ අර්ථවල ලොකු වෙනසක් තියෙනවා පිටින් හරි. ඉතින් අන්න එකයි මම මතක් කරේ මට කියන්න ඕන කාරණාව. දුවනවා කියන අර්ථයේදී දිවීම කියන එක ක්‍රීඩකයාට යෙදෙන්න බෑ. හරිද? ඒකෙන් කියන්නේ එතන එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. වෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රේක්ෂකාගාර කට්ටිය. පැහැදිලිද? ප්‍රේක්ෂකාගාර කට්ටියමයි වෙනවා කියන්නේත් වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි හරියට මේ ස්ට්‍රීම් එකට නැත්නම් ඒ පිච් එක උඩට වැටිච්ච කෙනා අවසන් කරලා ඉවරනකොටවත් ඉදීමක් එන්නේ නැහැ. පැහැදිලිද මම කියන එක? මම උදාහරණයක් කියන්නම්. බුදුහාමුදුරුවෝ ශාලා සූත්‍රවල සීල සූත්‍රවල පෙන්නපු එක. බුදුහාමුදුරුවෝ අහනවා සෝතාපන්න කුමක් කළ යුතුද? සකෘදාගාමි අනාගාමි ඔය ටික අහනවා හරිද? ඊට පස්සේ අන්තිමට තනවා රහත් වුණාම මොකද කරන්නේ කියලා. ඒක බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මොකද? පංචස්කන්ධවල උදයව්‍ය කියන එකේ නුවණින් ඉන්නේ කියලා. තේරෙනවද? ඇයි සකස් වීම කියන එක ඉවර වෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳට එකක් තේරුම් ගන්න. සකස් වීම කියද්දී අපිට සකස් වීම කියන අර්ථය පෙන්වන්න තව දෙයක් ගන්න ඕනේ. ඒක හරියට බඩගින්න කියන එක පෙන්වන්න කෑමක් ගන්න ඕනේ වගේ එකක්. තිබහ පෙන්වන්න බීමක් පෙන්වන්න ඕනේ වගේ එකක්. පූජා කරනවා කියන එක පෙන්වන්න මල් වට්ටියක් පෙන්වන්න ඕනේ වගේ එකක්. හරිද? පූජා කරනවා කොහොම අපිට ගන්න මොකද්ද පූජා කරන්නේ? හරිද? බඩගිනි කොහොම මොනවද බඩගිනි? මොනවද ඕනේ? ඕනේ යන්නේ. පොඩි ළමයි කිව්වොත් බඩගිනි යන්නේ කියලා මොකද? අහන්නේ මොකද අපි? මොනවද ඕනේ කන්න? බඩගින්න නෙමෙයි අහන්නේ. මොනවද ඕනේ කියලා අහන්නේ. තේරෙනවද? ඕගොල්ලෝ උත්තර දෙනවා කියලා හැමසෙප. ගේන්න කිව්වම උත්තර දෙනවා මොනවද ගේන්න ඕනේ? තේරෙනවද මම කියන එක? හැබැයි ගේන්න බඩගිනි තිබහයි කියන අන්නේ ප්‍රශ්නෙට ප්‍රශ්න විදිහට බලන්නේ. පැහැදිලිද? මම එකයි කිව්වේ අර හිතලුව කියන එක හැමතිස්සෙම අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ. කොහෙද යන්නේ? මල්ලේ පොල් කියන්නේ. හරිද? මල්ලේ මොනවද තියෙන්නේ? යන්නේ අනුරාධපුරය කියලා කියන්නේ. තේරෙනවද? විකාරයි කියන්නේ උත්තර. තේරෙනවද? ඒකයි හොඳට බලන්න හැමතිස්සෙම ධර්මයකින් නැත්තම් සත්‍ය අදහසකින් නැත්තම් සත්‍ය කතා කිරීමකින් වෙන්නේ විමුක්තියනේ. විමුක්තිය කියන්නේ අහන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙන් දිය වෙන්න කියන්නේ. පැහැදිලිද? මම කියන්නේ පැහැදිලිද? ඒකයි ඖෂධ කියලා ලෝකේ කතා කරන්නේ යම්කිසි ලෙඩකට හදපු වෙනම පෙත්තක්. හරිද? උල අහලා තිනවද? විස කියන එක ඖෂධයක් කියලා. විස වලින් ඖෂධ හදනවා කියලා අහලා තිනවද? අන්න ඒ අර්ථය බලන්න. අපි හිතමු ණයෙක් කාලා ඔන්න අපිව අකර්මණ වෙලා තියෙන්නේ. ඒකට ආයි විසක්ම තමයි දෙන්නේ. පැහැදිලිද? උපමාව හරි? උපමා. අන්න ඒ වගේ ධර්මතාවය නොදන්නකම නිසාමයි සසර. හරිද? ආයි වෙනම ධර්මයක් කියලා එකක් කියන එක නෙමෙයි කියන්නේ ආයි.
ඒ නොදැනුවත් වීම ගැන අදහස එනකොටම නොදැනුවත් වීම දැනුවත් වෙනකොට අර නොදැනුවත් වීම නිසා වෙච්ච ඔක්කොම කලබගෑනි ටික අනිත් පැත්තට එන්නේ. හරිද? එනකො හොඳ කියමනක් තියෙනවා මේ ලෝකේ හිත කියලා කියන්නේ මට්ටු කරගන්න නැති තාක් මේචල් කරගන්නේ නැත්තාක් අතිශය දරුණු වදගෙක් වගේ එකෙක්. උදාහරණයක් හිතම තමයි මාරය කියලා. හරිද? අනිත් පැත්තට මතක් කරනවා යම් දවසක හිත කීකරු කළොත් ඒක තරම් සුවච කීකරු බලු පැටියෙක් වගේ ළඟ ඉන්න කෙනෙක් තව නැහැ කියලා. තව උදාහරණයකට කිව්වොත් එහෙම මේ ඉන්ද්‍රිය නැත්තම් පෙනීම ඇසීම දැනීම සිතීම කියන ඔය සිද්ධාන්ත ටිකම තමයි සත්වයාව සසරේ නවත්තන්න දෙන ප්‍රධානම සාධක හතර. හරිද? ඇයි මේවා සම්බන්ධ අදහසක් නැහැ. අර්ථය ආවට පස්සේ මේ හතර දෙනාම තමයි උදව් කරන්නේ යන් කියලා. සසරේ. පැහැද? දැන් අපි කෙනෙක්ගෙන් අහුවොත් එහෙම මේ දැන් පේන එක ප්‍රශ්නේනේ. පේන හින්දානේ දුක. S2 පොට්ට කරන්න දීලා කැමති වෙන්නේ නැහැ නේද? නෑනේ. ඇයි ඒ සපෝට් කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ තියෙන ඒ සුඛ සහගත කම්ෆර්ට් සෝන් එකට අවුලක් වෙනවා නම් මොන හරි කරනවා. ඒකයි මේ අපි දැන් අපිට හිතනකොට අපිට කිසිම අව්‍යානස් එකක් නැහැ. මෙහෙම දූවිල්ලක් එනකොට නිකම්ම මෙහෙම වැහෙනවා කියලා එහෙම නැහැ. මොකද මෙතන තියෙන මේ ආරක්ෂක උපක්‍රමය ඔය තියෙන්නේ. මෙතනට හානියක් කරනවා නම් ටක් ගාලා ඔහම එනවා. නේද? එහෙම තමයි වෙන්නේ. දූවිලි එනවා ටක් ගාලා නැහැ වැහෙනවා අපි. තේරෙනවද? අන්න ඒ වගේ. ඒක හැදිලා තියෙන්නෙම රැකෙන්න. හරිද? ඕක බිඳිනවට කැමති නැහැ. හැබැයි ඕක කවුන්ටර් වෙන තැන චක්කුපාල හඳුනන කතාව. චක්කුපාල හඳුරු රහත් වෙනවත් එක්කම S2 පෙනීම ඉවර වෙනවා. හරිද? හැබැයි උන්වහන්සේ කිසිම අවුලක් නැහැ. තේරෙනවද මං කියන එක? මම ඒකයි කිව්වේ මේක බලපන් කියලා අපිව මට්ටු කරන් හිටපු S2ම නොපෙනුනාට කමක් නැහැ කියන තැනින් මෙයා අපිට සංවරලා ඉන්නවා. හරියට සංවරුනොත්. පැහැද? ඔක පටලව ගන්න එපා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රවලදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා බමුණු ටිකක් කරපු ඉන්ද්‍රිය භාවනාවේ වැරද්ද. රූප පේනින්ද ඇස් වහන් ඉන්නේ ස්වාමීන් වහන්සේ, සද්ද ඇහෙනින්ද කන් වහන් ඉන්නේ, සුවඳ දැනෙනින්ද නාසය වහන් ඉන්නේ. මේ ඉන්ද්‍රිය භාවනාව කියලා මතක් කරන බුදුහාමුදුරුවෝ ඕක නෙමෙයි අර්ථය කියලා. මොකද එහෙමනම් අන්ධයෙකුටත් විමුක්තිය ලැබිලා. බිහිරෙක්ට විමුක්තිය ලැබිලා. ඉපතර කොටම ලැබිලා. එහෙම වෙන්නේ නැහැ නේ. තේරෙනවද? එහෙනම් අර උඩ තියෙන අර්ථ ගන්න එපා. මම අර්ථයක් මතක් කරේ ඒ වචනේ ඊට ටිකක් ගැඹුරක් තියෙන හින්දා. පැහැදිලි? එහෙනම් බින්වන්දි මේ මම කියමින් ආපු කාරණාව ඔයගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේකේ තියෙන්නේ හුඟක් අර මට හිතෙන්නේ ඒ කියන්නේ කතාව නැත්තම් සාකච්ඡාව නැත්තම් මේ කියන මන්ත්‍රණේ ආමන්ත්‍රණය හැමසම අතිශය ස්වභාවිකව යන්න ඕනේ. නැත්තම් අර හරි මේක අහන් ඉඳපල්ලා දැන් ඔන්න කියන්න එහෙම එකක් කරන්න බෑ. මොකද එතන යම්කිසි විදියකට මට්ටු කරලා තරජනාත්මකව මේක අහන්න ඕනේ කියලා යම්කිසි විදියකට මේක හදන්න බෑ. පැහැදිලිද? අපි හැමෝම කැමති නිදහසේ යමක් ශ්‍රවණය කරන්න. එතකොට තමයි මනස යම්කිසි විදියකට ඔකට ඇරෙන්නේ. නිකන් හිතනකො හෙට විභාගෙ තියෙනවා දැන් උගන්වනවා කියලා. හිතනවද තේරෙනවා කියලා? තේරෙන්නේ නැහැ. ඔය අපි ඒ දවස්වල ඉගෙන ගන්නකොට අර කියන්නේ සාමාන්‍ය විවහාරේ කුප්පි දානවා කියලා. කුප්පි දානවා කියන්නේ හැමෝම එකතු වෙලා දන්න කට්ටිය උගන්වනවා. ඔයගොල්ලෝ හිතන්නේ වඩා පළදාව ගන්නේ කවුද? උගන්වන කට්ටියද ඉගෙන ගත්ත කට්ටියද? උගන්වන කට්ටිය. මොකද ඒගොල්ලෝ ඒනකොටත් දැනගෙන ඉවරයි කතාව. ඒගොල්ලොත් ආයි ඒක රිෆ්‍රෙෂ් කරගන්නවා කියලා දීලා. අර මිනිසුන්ට මොනවත් එහෙම තේරෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් අවුරුදු ගණනක් කරපුවා විනාඩි දෙක තුනේ ෂෝට් නෝට් එකක් දෙනකොට මොකටද තේරෙන්නේ? උගන්වන කෙනාට තේරෙනවා. ඉගෙන ගන්න මොනසට එහෙම තේරෙන්නේ නැහැ. පැහැදිලි මං කියන එක. එහෙනම් ඔන්න ඔය ඉගෙනීම නැත්තම් අර ඒ පද්ධතිය තුලට රිංගා ඉඳීම තමයි වටින්නේම. හරිද? හඳුන් කූරු වල එතිලා ඉන්න එක තමයි වටින්නේ. එතන අපි ඉන්නේ කරවල අස්සේ තිලානේ. පත්‍ර කෑලි වගේ. ඒක ඉවරෙන්නේ නැති ගලවන්න. හරිද? ඒතකොට වෙන්නේ මේකයි. කරවල ඔතලා තිබ්බ පත්‍ර කෑල්ලක් ගෙනාවම මුලින්ම කරන්න ඕනේ කරවල ගඳයින් කරන එක. හොඳට තේරුම් ගන්න මේ කරවල ගඳයින් කිරීම නෙමෙයි ධර්මයෙන් කරන්න ඕනේ. හරි? ඒක Taman තේරුම් ගන්න ඕනේ. හරිද? ධර්මයෙන් කරන්නේ මේ සඳුන් සුවඳ තියෙන මිනිස්සයා නැත්නම් සඳුන් සුවඳ තියෙන ස්වභාවයේ අන්න එතන දින ආසාරය වෙන්නන එක. ලෝකයා කරවල ගඳ ගහන එක තමයි ප්‍රශ්නේ. සඳුන් සුවඳ හැමෝටම හොඳයි කියලා අපි හිතන් ඉන්නේ. හැබැයි සඳුන් සුවඳ කියන තැනින් තමයි අවුල පටන් ගන්න කියන එකයි මේකේ පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ අපිට දැන් කරවල ගඳ කියන එක නෙමෙයි අපිට තේරලා තින්නේ. අර කියන්නේ ගන්ධ අනුවර්තනය කියලා විද්‍යාවේදී. නාන්න නැතුව හිටියත් සතියක් Tamanට එක ගඳ නැහැ. ඉතින් අපි හිතනවා අපි සඳුන් සුවඳයි මේ ඒක තමයි අවුල කිව්වේ කියලා. ඒක නෙමෙයි හරිද? මුලින්ම අර මූලිකටි සුද්ධ කරන්න ඕනේ. හරිද? ඒක තමයි ප්‍රතිපදාවක් ගැන කියන්නේ. ඒකට තමයි නිස්කලංක වෙන්න කියලා කියන්නේ. ඒකට තමයි විමසන්න කියලා කියන්නේ. ඒකට තමයි හිත සමාධියක් ඇති කරගන්න කියලා කියන්නේ ඕවට. පැහැදිලිද? සාමාන්‍ය ලෝකයේ තියෙන අඩදබර ඔය තියෙන අර්බුදකාරී තත්වයෙන් ගැලවෙන්න තමයි සීලයක් සමාදන් වෙන්න කියලා කියන්නේ. එතකොට සත්තු මරන්න ඕන වුණත් මරන්න හිතෙන්නේ නැහැ. මොකද විමුක්තිය තමයි ශ්‍රේෂ්ඨ කියන එක තමන් දන්නවා. හරිද? ටික කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? කයින් වෙන වැරදි ටික අඩු වෙනවා. නැති වෙන්නේ නැහැ අඩු වෙනවා. යටපත් වෙලා නැති ඉන්නේ මොකද? හයිය තිනකන් රකින්නවා, හයිය තුනම කැඩෙනවා. ඔය හයිය තින කාලේ කය සංවර වෙනකොට දැන් මොකද කරන්න ඕනේ? හිත සංවර වෙන්න සමාධිය කුරුපුරුදු කරන්න ඕනේ. හිත චංචල නොවෙන්න සමාධිය කුරු කරන්න ඕනේ. මෛත්‍රිය හරි, මරණානුසතිය හරි, අසුබය හරි, ඡාගානුසතිය හරි මොන හරි අනුසතියක් පුරුදු කරන්න ඕනේ. බුදුහාමුදුරගෙන හරි හිතුවොත් තමයි මන සංවර වෙන්නේ. හරිද? ඔය සංවර වෙච්ච එකෙන් ගෙදර ඉඳන් හරියන්නේ නැහැ ආයි.
කයයි වචනේ සංවර වුණාම කයයි වචනේ සංවර වෙච්ච කෙනාට මනස සංවර කරගන්න ලේසි. මනස සංවර කරගත්තට පස්සේ ඒක විමුක්තිය නෙමෙයි. ඔන්න දැන් සුදුසුයි විමුක්තිය කියන්නේ මොකක්ද කියලා බලන්න. හරිද? ඒකයි මේකේ වැඩේ. හරිද? ඒ හින්දා අර වේපචිත්ති අසුරේන්ද්‍රයට කියන්නේ බුදුහාමුදුරු වේපචිත්ති මේ උපමාවක් දෙනවනේ යාගේ සාගරයේ තියෙන ස්වභාවය පෙන්නලා. පතුලේ තමයි තියෙන්නේ මාණික්‍ය 4ක් ස්වාමීන්. ඒක තමයි වටින්නෙම. පිළිවෙලට බහැගෙන යනකොට ඕක හම්බ වෙනවා කියලා බුදුහාමුදුරු මතක් කරනවා. සාසනෙත් වේපචිත්ති මේ වගේ පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලේ එනකොට අවසානයේදී මාර්ගඵල අධිගම කියන ඒ මාණික්‍ය 4 හම්බ වෙනවා. ඒ පිළිවෙලක් ඔය ගණක මොග්ගාන සූත්‍රයෙන් පෙන්නන්නේ. පිළිවෙලකට යනවා කියන එක. සීලේ හික්මනවා, සත්පුරුෂ ආශ්‍රය කරනවා, ධර්මයේ හොයනවා, විමසනවා, සාකච්ඡා කරනවා, විමසනවා, තුෂ්ණිම්බූතව ඉන්නවා, ධර්මයේ මනසිකාර කරනවා, දසකතාව හික්මනවා. ඔය කාරණාට කියනකොට. අර ඒතකොට තමයි මේ දෘෂ්ටියට බැස ගැනීමකින් නොගිහින් ධර්මයේ තුලින් බැසගෙන ධර්මයෙන්ුත් අයින් වෙන මට්ටමටම විමුක්ති සාක්ෂාත් වෙන්නේ. පැහැදිලි. ඒ හින්දා අර හොඳ එකක් තේරුම් ගන්න තියෙන දේ නැති කිරීම කොහොමත් ලේසි හිත හදා ගන්න පුළුවන්. හිත සැනසෙනවා, හොඳට නිින්ද යනවා. ඒක තේරුමක් ඇද්ද යන්නේ. හරිද? තියෙන දේ නැති කිරීම ඕන කෙනෙක්ට හිතුවොත් කරන්න පුළුවන් දෙයක්. තේරෙනවද? හිතලුව කවදාවත් නැති වෙන්නේ නැහැ. හරිද? හිතලුව නැති වුනහම ඒකට කියන්නේ නිදාගත්තා කියලා. ඉතින් නිද්‍රාව තමයි මේ ඔක්කොටම ප්‍රශ්නේ. නිදාගෙන ඉන්න එක නොතේරෙන හින්දානේ මේ හීනේ ඇත්ත වෙලා තියෙන්නේ. නේද? හීනේ ඇත්ත කරගෙන හීනයක් නැහැ කියලා හිතන එක හීනයක් තමයි. ඒක ඇති දෙයක් නැහැ. ඒකයි බුදුහාරු පෙන්වුවේ ලෞකික සම්මාදිටිය සම්බන්ධව, සීලය, සමාධිය සම්බන්ධව, පාප කර්ම වල තියෙන භයානකම, ඊට පස්සේ සුගතියේ තියෙන වටිනාකම, කාමයේ තියෙන ආදීනමය, නෙක්ඛම්මයේ තියෙන ආනිසංශය, ඔය සියල්ල දේශනා කරේ සාමුක්ඛංශිකව නැත කියන අන්තයට වැටීමේ භයානකත්වය දන්න නිසා සහ ධර්මයේ විකෘති කරලා ගත්තොත් නැත අන්තයට වැටෙන හින්දා. පැහැදිලිද? ඒකයි දන්න දකින කෙනෙක් ලෝකයේ නැහැවත් මම කියලා කෙනෙක් නැවත් එහෙම අර්ථවල එන්නේ නැහැ. මොකද නැහැ කියන එක දැනන තැනම නැති මමයා කියන එක කොහොමද එක්සිස්ට් වෙනව? තේරෙනවද? එහෙනම් ඔය එකක්වත් කියන්න ඕනේ නින්ද ගියාම. තේරෙනවද? නින්ද කියන්නේ හොඳ දෙයක් කියලා නෙවෙයි වර්ණනා කරේ නෑ නේද? ඒකනේ නිදි වැරීමේ දක්ෂ වෙන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන්නේ. මොකද අර්ථය ධර්මයේ පොඩ්ඩක් හරි අහු වුණොත් මේ සසර මෙච්චර වහනකයි කියලා පොඩ්ඩක් හරි තේරෙනොත් මිනිස්සු වෙන වැඩවලට හික්මෙන්නේ නැහැ. ඒවත් එක බිසි වෙන්නේ නැහැ. හිස ගිනි ගත්තා හා සමානව. ඒක නිවා ගන්න යම්සේ උත්සාහ කරනවද? ඊට වඩා තීව්‍රව කරනවා. හරිද? මට පටන් ගත්ත තැනම යයි කියන්න තියෙන්නේ වඩා වටින්නේ මාර්ගයවත් අවසානයවත් නෙමෙයි. ওই දෙකම විහිවන ආශ්‍රය. ওই ආශ්‍රය හැට තිබ්බොත් මගත් වැඩිලා නිවනක් දැකලා කවුරුත් දන්නේ නැති විදිහට නිවිලයි. නිබ්බන්ති දිරා යතම්පදීපෝ කියලා බුදුහාරු වර්ණනා කළා වගේ. නැත්තම් හැමෝම දැනගෙන කිසිම දෙයක් නොවි ඉන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ කාරණාවල අර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි මේකට සමහර කරන්න හිනා. බොහෝ දේවල් කතා කරන්න අවස්ථාවක් නැහැ. මම හිතන්නේ පොඩි දෙයක් හරි ප්‍රමාණවත් ප්‍රඥාවෙන් හිතනවනම් සසරේ තියෙන භයානකම තේරුම් ගන්න පිළිගන්නේ. මොකද මේ තියෙන ප්‍රශ්න ගැටලු අරුබුද කවදාවත් සමතයකටපත් වෙච්ච ඉතාම හොඳ සෞභාග්‍යමත් දේශයක් රටාවක් කවදාවත් මේ ලෝකෙ හම්බෙන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. බැලුවද? හොඳයි. ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම දායකත්වය දක්වලා තිනවා ප්‍රඥා නාලිකාවෙන් විකාශය කරන්න සුනන්දා පියසිලි කළුආරච්චි විශ්‍රාමික ගුරු මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනා විසින් ඒ වගේම අරුණ විදිහට මතක් කරලා තින්නේ බණ්ඩාරගම කොතලාවල නාමලුව පාරේ පදිංචිව සිට පරලෝසපත් ආදරණීය ස්වාම පුරුෂයා වූ උපවිදුහල්පති පී.ඒ. දයාසේන සමරවික්‍රම මහත්මයාට ආදරණීය මෞතුමිය වූ පී.එල්. පෙරේරා මහත්මියට වෛද්‍ය දෛවඥ කේ.ඒ. පෙරේරා පියතුමන්ට පවුලේ ඥාති සහෝදර සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ඩී දිනපාල මහත්මයාටත් පින් අනුමෝදන් විය හැකි සියලුම සත්‍යෝ යම් පිරිසක් පින් අනුමෝදන් කරනවා. මේ හැමෝටමත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මතක් කරලා තිනවා. ඒ වගේම දේශක ස්වාමීන් වහන්සේලා ප්‍රදාන සියලුම සත්පුරුෂ උත්තමයන් වහන්සේලාට සසරින් එතර වෙන්න ඒ මාර්ගෝපදේශය දෙන ඒ අනුශාසනා කරන සියලු දෙනාටම නිවනින් නිවෙන්න මේ පින උපනිෂේ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. විශේෂයෙන්ම සංඝ ගණේ අපවත් වී අදාළ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් වෙන ඒ වගේම බොහෝ පිරිසකට ධර්ම දාණය දෙන්න උත්සාහ කරපු මීමුරේ ධම්මවංශ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා තිනවා. උන්වහන්සේලා ප්‍රදාන සියලුම මහා සංඝයා පින් අනුමෝදන් වෙන්න අවශ්‍යතාවයක් ලැබිලා තිනවා නම් අවස්ථාවයක ඉන්නවා නම් මේ පින් සාදුකාරද පින් අනුමෝදන් වෙලා වහාමාම පැතුවා බෝධි ඥානයක් අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා අධිෂ්ඨාන කරලා තිනවා. ඒ වගේම නෙත්පාදා දිව්‍ය සරුකල ඒ ගුරු සිහිපත් කරලා තිනවා. කාල්ටන් සමරජීව ගුරු පියාණන් වහන්සේ ඊසීකේ අබේසේකර කණේවල පදිංචිව සිට නැසී ගිය ඒ සෝපනායක ගුරු පියාණන් වහන්සේලා ඇතුළු සියලුම ගුරු මෑණිවරු සහ පියවරු සතුරු සිතින් යුතුව සිහිපත් කරලා තිනවා. ඒ වගේම 93 වන වියේ පසුවන හොරණ පදිංචි පුංචි අම්මා වන ලීලා ජයසූරිය ගුරු මාතාවටත් එකම සොහිරුව වන අනුලා රූපවති ගුරු මාතාවටත් නැසී ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ආදරණීය දරුවන් ලේලිවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඥාති මිත්‍රාදීන්ටත් මේ කුසලය නිවනටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. රටටත් ලෝකෙටත් සියලු යහපත උදා කර පාලක පක්ෂයටත්
ඒ වගේම මේ රටක් රාජ්‍යයක් මේ ආකාරයෙන් පවත්වන සියලුම මේ නිලධාරීන්ට නිලදරුවන්ටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාදය ගලා යාවා කියලා ඒ වගේම නැනස පෑදේවා කියලා සිහිපත් කළා තිනවා. සියලුම දිව්‍ය බ්‍රහ්ම ප්‍රදාන පෙන නොපෙන සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙන්න ඕනේ කියලා. ඊටාම මනාවට සිත් සතන් ඒ අත්තන්ගේ ධර්මයටම නැමේවා කියන අර්ථයෙන් පුණ්‍ය අනුමෝදනා කළා තිනවා. ඒවා එසේම වෙත්වා කියලා අපි සියලු දෙනාම සාදු කියලා ඒ අත්තන්ට පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම සිහිපත් කරන පින්වන්දි ලොකු සාන්නාසලාවක් ප්‍රමුඛ මේ මාධ්‍ය ජාලයන් මෙහෙවන්න බොහෝ පිරිසක් කැප වෙනවා. මේ වෙන දුෂ්කර කාලයක උනත් කෙනෙක්ට ධර්මයක් දහම් පදයක් හරි අහගෙන ජීවිතය වෙනස් කරගනී කියන සත් අරමුණින් යුක්තව මේ මහානීය පුණ්‍ය කර්මයන් සිදු කරන්නේ. ඒවට උපස්ථාන කරන ඒවට දායකත්වයේ දක්වන සීලොම සහෝදර සහෝදරයන්ව ඒ වගේම කාර්ය මණ්ඩලය සිහිපත් කරනවා. ඒ වගේම මේවට සහ සම්බන්ධ වෙන්න සාදු කියලා හරි චිත්ත ප්‍රීතියක් ඇති කරගෙන වචනකින් හරි උදව් උපකාර කළා වූ යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දේශනා සඳහා ධර්ම සාකච්ඡා සඳහා දායකත්වයේ දක්වන මේ සියලු දෙනාටමත් මේ සීලොම පින් ඒකාන්තයෙන් නිවන පිණිසම හේතු උපනිශ්‍රේ වෙත්වා. නමින් ජන්මාන්තරගත වෙන්න ඉදිච්ච සසරේ සියලුම ඥාති මිත්‍රාදීන් යම් තාක් කෙනෙක් පින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒ හැමෝටම මේ පින් එකලෙසම ඒ ඇත්තෝ කරාසේ පින් අනුමෝදන් වෙත්වා. සාදුකාර දෙමින් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දිව්‍ය බ්‍රහ්මාදී පිනට කැමති පිනට තමන්ගේ රුචිය දක්වන යම් තාක් පිරිසක් නොපෙන්න මට්ටමින් පින් අනුමෝදන් කරනවා නම් ඒ හැමෝම පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ තියෙන රැකවරණ ආශිර්වාදය තිරුණේ තියෙන වටිනාකම ජීවිත වලට දනේවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රයයට කැමති වෙත්වා. මේ මාර්ගය පූර්ණේ කරගෙන නිවනින්ම නිවෙන්න ඒ සෑම සිළු දිනාටම ධර්මාභී සමය ලබන්න වටපිටාවක්ම ලැබෙත්වා. බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා රහතුන් වහන්සේලා ආදී මහා සත්පුරුෂෝ සපයි සුන්දරයි අමෘතයි යහපත් සුන්දරයි කියා දේශනා කොට වදාළ උත්කෘෂ්ඨ පරම ගාම්භීර ධර්මය අවබෝධ කරගෙන නිවනින්ම නිවෙන්න මේ සියලුම ආමිස පූජාමය කුසලයක් ධර්ම දානමය ඒ පූජාමය කුසලුත් ඒකාන්තික උපරිශයක් පාරමිතාවක් ඒ අතන්ට සත් උපකාරයක් බවට පත්වෙත්වා කියලා මහා සංඝරත්නයන් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපතායිනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සෝවතය මගපල් නිවන් පුණිත්වා සෝවත්. රාගක්ඛයෝ නිබ්බානං